හරි අපි වැඩේට යමු. එතකොට දැන් උඹලා මේ යන සිස්ටම් එකට හුරු වෙලා ඇතිනේ. අපි එදා කීයද පස්වෙනි පේපර් එකේ නේද බා? පස්වෙනි පේපර් එකේ දෙවෙනි කොටස කියන්නේ අපි භාගි කරේ ඒක ඉතුරු ටික තමයි දැන් යන්නේ. ගානකත් එදා පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒක අයින් කරාම තව කිටි ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට ඉතුරු ප්‍රශ්න ටිකත් අපි කතා කරමු. කොහොම හරි මේකේ වැඩේ සාර්ථක කරගන්න පැත්තට තමයි ඉතින් වෙන්න ඕන මොනවා හරි සාර්ථකයක්. එදා කියපු ටිකම තමයි අලුතෙන් කියන්නේ. අලුතෙන් කියලා කියන්න දෙයක් නැහැ නේ. එදා කියපු ටික තමයි කියන්න තියෙන්නේ. මේකේදී මම විශේෂ දඩ පේපරයක් හැදුවෙත් නැහැ. ඒක නෝමල් පේපරයක් මම හැදුවේ මොකද පොදුවේ හැම එකකටම ගැලපෙන්න ඕන නිසා. ඒකෙන් අදහස් කරේ අර ගොඩක් පහළ මට්ටම කියන එක නෙමෙයි විභාග මට්ටම. මේ පොඩි ගණන් විභාගෙට එන්නේ පොඩි ගණන්නේ. ඇත්ත කතාව අර නිකන් බොරුවට මේවා කරන්න කියලා බොරු ගණන් දාලා චාටර් කරන එක නෙවෙයි කරන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ පොඩි ගණන් ටිකක් මම දාලා තියෙන්නේ හොඳ ගණන් ටිකක්. මේ හැමතැනම පොඩි පොඩි මතක් කිරීම වලට එනවා. මේකේ නිකන් ගානක් වශයෙන් අරන් ගාන හදලා හරි කියලා අයින් කරන්නේ නැතුව ගාන ගැන අධ්‍යයනයක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒ අධ්‍යයනය කරනකොට තමන්ගේ නෝට් එක පෙරලෙන්න ඕන. එක එක ක්‍රම වලට උගන්වන්නේ. ඒතර මේ කියන එක සමහරට නොගැලපෙන්නත් පුළුවන්. ඒක තමන්ට ගැලපෙන ක්‍රමයේ හරහා ඒක කරගන්න ඕන. ඒක නැත්තම් මේකේ සාර්ථකයක් නැහැ. ඉතින් මොනවා හරි දෙයක් කරන්න යනකොට ඉතින් ඒකේ ප්‍රතිඵලය හරියට ගන්නව නම් වැඩේ සාර්ථක වෙන්නේ. රයිට් ඒ ඇති මම ඉතින් ඒකට ඵලයේ අපි මුල් ගණන් ටික හැදුවා. තුන්වෙනි ගණනත් අපි එද හැදුවා. මේකේ කවදා හරි දවසක උඹලට තේරෙයි ලොකු වටිනාකමක් මේ ගණන් සෙට් එකේ තියෙනවා. ඒක ලොකු ප්ලෑන් කරලා මේ ආවට ගියාට නිකන් ප්‍රශ්න ටිකක් දැම්ම එහෙම නෙමෙයි. අර එන්නම තියෙන ටික තමයි දිගටම ප්ලෑන් කරලා තියෙන්නේ. හතරවෙනි ගානෙන් තමයි මට පටන් ගන්න වෙන්නේ. මෙන්න හතරවෙනි ගානේ ස්වභාවය කොට් ප්‍රමේය මම මේකටත් දැම්මේ. ඝර්ෂණය. හැබැයි කොට් ප්‍රමේය නැතුව ගාන සෙට් වෙන්න පුළුවන්. ගානට කියා මට පොඩි වැරදීමකුත් වෙලා වගේ මට පේනවා 2W බර කතාවක් තියෙනවා. මම දැක්කේ නේ මම දැක්කේ 1W වගේ. ඒක කරුමෙට ප්‍රශ්නයක් උන්නේ නැහැ නේද බං? ආයිල සීන් එක ප්‍රතික්‍රියාවක් අහන්නේ නැහැ ගානේ. ඔව් ඒක ඇත්තනේ මම දැක්කෙත් නැහැ ඒක එකම නෑ. ඒක එච්චර දල් නැහැ. මේක 2W කරමු. මම රූපේ ඇඳලා තියෙනවා. බල ගණන් ඉතින් ඕනෙකට පුළුවන් වෙන්න එපේ. බල කොහොමත් ලීසි ඝර්ෂණය කියන්නේ මොනවත්ම නැති පාඩමක්. කිසිම දෙයක් නැහැ. නිකම් බලයක් විතරයි තිරස් දැම්මා සිරස් දැම්මා ගෝර්ණයක් ගත්තා. ඔය එනම උත්තර අනිවාර්යෙන්ම. විශේෂ ක්‍රම වලට තමයි මේ කොට් ප්‍රමේයවත් තියෙන්නේ. ඇත්තම කතාව මෙතන ඔයාලට කොට් ප්‍රමේය නැතුව ගානකට දාන්නත් පුළුවන්. බර 2W හා දිග 4i වන AB ඒකාකාර දණ්ඩක් එහි A කෙළවර රළු තිරස් පොළොවක්ම ඒක ඔක්කොම හරි. B කෙළවර AB සිරස් තලයකට ලම්බකව එරෙහිවද ඇත කියලා කියනවා. AB අරන් සිරස් තලයට ලම්බකව ඇතනේ. රළු තිරස් පොළොවක් මතද අනිත් එකේ හැබැයි පොඩක් කියලා නැති ප්‍රශ්නයකුත් බොහොම සරලව තියෙනවා. පොඩි කේස් එකක් තියෙනවා. මේක මම දැක්කේ සුමටයි වගේ සුමට කතාවක් මේකේ වචනයක් කියලා නෑ. හැබැයි A කෙළවර රළු තිරස් පොළොවක් මතද B කෙළවර AB අඩංගු සිරස් තලයේ ලම්බක සිරස් තාපයකට දෙරෙහිව සිටිනසේ කියලා කියන්නේ. හිතමු අපි සුමට කතාවක් ගන්න වෙනවා ගානේ. සුමට කතාවක් ගන්න වෙනවා. සුමට කතාවක් නොගෙන යන්න නම් පුළුවන්. නමුත් රළු කතාවක් කියලා නෑනේ. ගානේ කියනවා දණ්ඩ සහ පොළොව අතර ඝර්ෂණ සංගුණක මේක කියලා කියනවා. එතන ඒ තරමට ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. මේක සුමට වචනයක අඩුවක් තියෙනවා. මමත් ඒ වචනේ දැන් දැක්කේ. මොකද ගාන පැහැදිලි වෙනවා. සුමට නැතිනොත් ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙතනයි ඝර්ෂණ සංගුණ කියන දීලා තියෙන්නේ. ඒ ඇති. මං හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් නැති වෙයි කියලා. විශේෂයෙන් කියනවා රළු තිරස් පොළොව කියලා. ඒතර ඒක සුමට වෙන්න ඕන අනිත් එකේම නම් කියලා හිතමු දැනට. එතකොට මේ වගේ ගණන් ඕන තරම් එනවා. පේලියෙන් කෙටි ප්‍රශ්න ඉවරනේවා ඇති පදන් තියෙනවා. කොටිමකෝ තියෙන තරමක් තියෙන එහෙම තමයි. දැන් කාලේ නම් බල ටිකක් ලකුණු කරලා දෙන්නේ. නිකන් උගලට හිරිමේට දාන්න විතරයි තියෙන්නේ. මේකේ වචනයක් ගන්නවා නම් මේකේ අර මූලික ටික හරියට කරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෙටි ප්‍රශ්න වල නම් කොහෙත්ම. කෙටි ප්‍රශ්නයක් මෙතුවක් කාලයකට දඩ ප්‍රශ්නයක් කියලා එකක් ඇවිල්ලා නැහැනේ. බොහෝම අර පහළ අඩියෙමයි යන්නේ. ඒ කෙටි ප්‍රශ්න වල අරමුණත් ඒකයි. ඒකේ අරමුණ තියෙනෙත් එහෙමයි. උන් කියලා තියෙනෙත් ඒක අර කියන්නේ සාමාන්‍ය ලකුණු අර මැත්ස් වලට තොග පිටින් බිඳුව ගන්නවනේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල බිඳුව ගන්න කණ ඇරියත් වදිනවනේ කීයක් හරි. ඒ නිසා මේකේ දඩ දෙන තොගයක් බිඳුව ගන්න උඹ පොඩ්ඩක් උඩ දාගන්න කියන එකේ මතයක එක දවසක් මටම ඇහුණ කතාවක් කියනවා. ඔය සිලබස් වෙනස් වෙච්ච මුල්ම කාලේ වචනෙකදී එක තැනකදී මට නිකන් ඔළුවට ගියා මේකයි මේකේ අරමුණ කියලා. ඒ කියන්නේ ඒකෙන්ද මේක චාටර් කරලා දඩ ගණන් මේකේ දෙන්නේ නැහැ. අර පහළ මට්ටමෙම තමයි යන්නේ. හරි. එතකොට මෙන්න අභිලම්භ ප්‍රතික්‍රියාව මෙන්න ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තයේ ගමු අපි බල තුනකට මේක සෙට් කරමු. මෙන්න බර යනවා 2W කියලා සුමට නිසා කියලා ගන්න වෙනවා මේක. සුමට නිසා මේක අභිලම්භ ප්‍රතික්‍රියාව විතරයි එන්නේ. මම ඒක R කියලා ගන්නම්. මෙන්න මේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ මේ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය ඇත්තරම ඝර්ෂණ බලය වශයෙන් ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලයනේ. ඒක මේ බල තුන ඒක ලක්ෂ වන විදිහට මේ W සිරස්ව මෙහෙම මේක තිරස්ව මේ කැපෙන ලක්ෂය හරහා මේක ගමන් කරනවා.
කියපු දේ පැහැදිලි. අභිලම්බ ප්‍රතික්‍රියාව හෝ අභිලම්බයේ සමග සංප්‍රයුක්තයේ හදන කෝණයට තමයි අපි ඝර්ෂණ කෝණය කියලා කියන්නේ. මේක තමයි ලැම්ඩා. දණ්ඩ තිරසර තීටා කියලා කියනවා. මේක අනුවරණ තීටා, මේක අනුවරණ තීටා පැහැදිලි. මෙතන විශේෂත්වය මෙන්න මේක 90ක් වෙනවා. මේක 90ක් වෙනවා ලම්බක යන එකක හරි. එතකොට ඒකාන්තර වලින් මේක නැවත ලැම්ඩා වෙනවා. එතකොට හොඳම දේ මේක පුළුවන් බොහෝම සරලව තිරස් දාලා නැත්නම් මේ FR දාගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. කවුරු හරි මේකට R ලකුණු කරලා මේකට μ දීලා තියෙනවා. μ ලකුණු කරලා ගියොත් ඉතින් තරමක් දිගට යනවා. හොඳට දඩ ගේමක් දෙන්න වෙනවා. තරමක් දිගට යන්න වෙනවා. ඉතින් අපරාධي මට පේන හැටි ගොඩක් අපරාධයක් වෙනවා. ඒ නිසා හොඳ ඔන්න මේක පුළුවන්. ඉතින් මේක ගන්නත් පුළුවන්. ලේසිම දේ කොට් ප්‍රමේය හරහා මේක හොඳට කොට දාන්න පුළුවන්. හේතුව තමයි මෙන්න මේ කතාව. මේ දිග දන්නවා කියන්නේ අනුපාතය දන්නවා. පැහැදිලිනේ. මේක දන මේකයි කොට් අනුවරණ තීටා. මේ කොට් අනුවරණ තීටා සමානයි කතන්දර දෙකක් තියෙනවා. එක්ක මෙන්න මේ පහළ තියෙන කෝණ දෙක ගන්න ඕන නැත්නම් උඩ කෝණ දෙක ගන්න ඕන. මේ වෙලාවේ මම තීරණය කරන්නේ කොහොමත් උඩ කෝණ ගන්න. හේතුව තමයි මේ 90. කොට් 90 මගේ ඇඟේ තියෙනවා. කොට් 90 කීයද කියපන්කෝ. කොට් 90 කීයද? tan 90 කීයද? අර්ථ නැහැ. කොට් 90 කීයද? එකයට අර්ථ නැහැ. එහෙමද කියපන්. එහෙම රෙද්ද නෙවෙයි යකෝ. එකයට මගුලක් නෙවෙයි. ඇයි කියපන්කෝ tan 90 අර්ථ නැත්තේ? tan 90 කියන්නේ ධන හෝරින අනන්තයයි. ඒතර කොට් 90 කියන්නේ එකයට ධන හෝරින අනන්තයයි. එකයට පට්ට ධන හෝරින අනන්තය කියන්නේ බිඳුවයි. කතාව තේරෙන්න ඕනේ. ඒ නිසා කොට් 90ට මම කැමතියි. කොට් 90ට මම කැමතියි. ඒ නිසා මම උඩ කෝණ ගන්නවා. ඒකයි හිතුවේ. එක ධන එකයි කොට් අනුවරණ තීටා උඩ කෝණ ගන්නවා නම් මම නම් විශේෂ ක්‍රම කියනවා. තොපිතෝ එක එක ක්‍රම වලට මම උගන්වනවා. උඹලට මතක ඇති ක්‍රමයක් ඇති. සමහරුන්ට මතකෙන්ම ලියන්න පුළුවන්. සමහරු විශේෂ ක්‍රමයකට දානවා. මම නම් විශේෂ ක්‍රමයක් කියලා තියෙනවා. නමුත් මේක කොට් ප්‍රමේය උගන්වන වෙලාව නොවන නිසා මම කියන්නේ මේක ධන මේකයි කොට් අනුවරණ තීටා සමානයි උඩ කෝණ ගන්නවා නම් අපි නම් කියන්නේ දුරින් පටන් ගමු. දුරින් පටන් ගත්තොත් එකයි කොට් ලැම්ඩා ඍණ එකයි කොට් 90 මම කතා කරන්නේ ආයේ එකයි කොට් ලැම්ඩා ඍණ එකයි කොට් 90. මේ කියනවා දෙකයි කොට් අනුවරණ ලැම්ඩා තීටා කියන්නේ tan තීටා මේක බිඳුව නම් මේක කොට් ලැම්ඩා වෙනවා. ඒතර කොට් ලැම්ඩා කියන්නේ tan ලැම්ඩාගේ එකයට අගය. ඒ කියන්නේ එකේර tan ලැම්ඩා. tan ලැම්ඩා කියන්නේ μ සමානයි tan ලැම්ඩානේ. ඝර්ෂණ සංකෝණ μ සමානයි tan ලැම්ඩා. මතකනේ කතන්දරේ හරි. මේක සමානයි වර්ගමූල 3/5යි. කොහොමනේ ඇත්ත කතාව වෙන්න ඕන හරි. කියපු දේ පැහැදිලි වෙන්න ඕන හරි. එතකොට මේ කියනවා එකේට දැම්ම මේක හරි. දෙකෙන් බෙදෙනවා නිකන් බොහොම සරලව ඉන්වර්ස් වලින් එනවා. තේරුණා නේ කියන්නේ තීර සුළු කෝණයක් වෙනවා පැහැදිලිවම. ඕන නිකන් ලියලා දැම්මත් කමන තීර සුළු කෝණයක. ප්‍රායෝගික සුළු කෝණයක්. තනි කෝණයෙම උත්තරේ ගන්න පුළුවන්. ඒක තමයි කතාව ඇත්තටම. නැත්නම් මෙහෙම තියෙද්දි හරිනම් සාධාරණව යන්න ඕනේ. n5 වලින් යන්න ඕන. නමුත් මේක අවශ්‍ය නැහැ තීර සුළු කෝණයක් නිසා. බොරු ටිකක් මොනවා හරි කතා කරේ. ගාන පොඩි. ඉතින් මොනවා හරි කතා කරන්න එපා. ඒකයි කතා කරේ. තිරසට ආනතිය සොයන්න අඩුවක් වගේ එකක් මම මේ මොහොතේ තමයි ඒක දැක්කේ. ඇත්තටම අර සුමටයි කියන එක පොඩක් ගනින් එතන අසාධාරණ වැඩක්. ඒක පොඩි වැරද්දක්. ඉතින් ඉච්චර ගණන් එපා. හරි මම හිතනවා ඒක තේරුණා කියලා. පැහැදිලිනේ. අපි යමු 6 වෙනි ගානට ඉක්මනට යමු. මේක අද නම් ඉච්චර වෙලා නැති ඉවර කරමු. මේකෙන් ගන්න තියෙන දේ ක්ෂණිකව ගනි. නැවත පුළුවන් නම් කොට් මතක් වෙලා කොට් එක පොඩ්ඩක් බලපන්කෝ ගිහිල්ලා. පොඩි ගණන් දෙකක් හදපන්. හරි ලස්සනට සෙට් කරගන්න පුළුවන්. ඒතර දඩ ගණන් පැත්තකින් ඉඳලා පොඩි ගණන් දෙකක් සෙට් වෙනවා. විභාගයට දෙවෙනි කොටසටත් පොඩි ගණනක් ආපු අවස්ථා ඇත්ති පදමට තියෙනවා. රයිට්. නවත්තනවා මේක. අපි යමු 6 වෙනි ගානට. තේරුණානේ? හරි අපි යමු 6 වෙනි ගානට. 6 වෙනි ගාන පොඩි ගානක්. ඒකත් පොඩි ගානක්. මේ ජනප්‍රිය මේ ගණන්නේ. ඕන තරම් මේ වෙයිලා තිනවා පොඩි ගණන්. ඉතින් ඒක දකින්නම ඕන. කේතනයක් දාලා ආදේශයක් දාලා පරිණාමන ඔක්කොම එකයිනේ. කේතන ආදේශ පරිණාමන සෙට් එක මේකයි. එක විචල්‍යයක් එක සෙට් එකකින් තව සෙට් එකක සෑහෙන දෙයක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේක දන්නේ නැති කවුරුත් ඉන්න බෑ මෙතන. මේ කුලකේ මධ්‍යයන්නේ සොයන්න කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මුලින් දින එකට අපි x දත්ත කියලා කියන්නේ. එහෙම එකක් නෑ. නමුත් ඉතින් අපි x දත්ත කියලා කිව්වොත් මේ සෙට් එකේ මධ්‍යයන්නේ කියන්නේ සිග්මා xi බෙදීමේ n වගේ ලිව්වනම් හරිනේ. මුළු දත්ත ගාන මේ දත්ත වල එකතුව දත්ත ගානෙන් බෙදන්න ඕන. එකතුව බලපන් 60ක් වෙනවා. මෙහෙම ඇඟිලි වලින් නම් එකතු කරන්න එපා. මෙතන මේ එකම රටාවකට යන්නේ. මෙතන 15යි 15 ඒවා හතරක් තියෙනවා. තේරෙන්න ඕන කතාව 60යි 60 බෙදපන් 8න් 7.5ක් වෙනවා. ඒතර මධ්‍යයන්නේ 5යි. එම නිසා මධ්‍යයන්නේ 5යි කියලා ලියපන්. ඒ වගේ ඉතාලම් 15වත් විභාගයට වෙන්න ඕන තරම් තියෙනවනේ. ඊළඟට මෙන්න මේ යන කුලකේ මධ්‍යයන්නේ අපෝහණය කරන්න. ඒතර උඩ දත්ත තමයි x දත්ත කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එහෙමනේ මුලම සෙට් එක හා අපේ ඒවට අපි x නේ කියන්නේ. මේ x දත්ත ටික y දත්ත ටික y කුලකයක් හැදිලා තිනවා උඩේ කාට පොඩ්ඩක් සීන් වෙලා. උඩේ කාට විච්ච සීන් වීම හොයා ගන්න ඕන. බලපන්කො පොඩි රටාව හොයපන්කො. 4 එක 8.1 වෙලා යකෝ. 5 එක 10.1 වෙලා. 11 එක 22.1 වෙලා. ඒ කියන්නේ හැම දත්තයක්ම දෙකෙන් වැඩි වෙලා දශමයක් එකතු වෙලා බං.
එහෙනම් y සමානයි 2xi ධන 0.1 ලෙස ගනිමු. එවිට දෙවන කුලකයේ නැත්නම් දෙවන කුලකය y නම් දෙවන කුලකයේ සාධාරණ දත්තේ yi නම් yi සමානයි කියලා ලියුවනම් හරි ලස්සනයි. දෙවන කුලකයේ තමයි මේ තියෙන්නේ. මේ y1 y2 y3 y8ක් යනකම් තියෙනවා. එහෙනම් y ලැබෙන්නේ හැමතිස්සෙම පළවෙනි කුලකයේ අවයව දෙකෙන් වැඩි කරලා 0.1ක් එකතු කරන්න ඕනේ. ඒ රටාව දකින්න ඕන. ඉතින් හොඳට දකින්න ඕන. දෙවන කුලකය yi සමානයි 2xi ධන 0.1 ලෙස ගත හැකි ගනිමු කියලා ගත්තා. එවිට කෙලින්ම මේවා ලියන්න පුළුවන්. කිටි ප්‍රශ්නේ බං කෙලින්ම ලියන්න පුළුවන්. කිසිම ගේමක් නැතුව y බා සමාන 2x බා ධන මේක. ඒව දන්නේ නැත්නම් අත ගහන්න බෑ. දන්නේ නැත්නම් අත ගහන්න බෑ. දන්න උන්ට අත ගහන්න පුළුවන්. y බා දන්නේ නැහැ. x බා කියන්නේ 15 බෙදීම 2යි මේකයි. ඒ කියන්නේ 15.1යි. අන්තිමට ලියවෙන්න ඕනි. එම නිසා නව කුලකයේ විචලතාවය නෙමෙයි යකෝ. නව කුලකයේ මධ්‍යයන්නේ. සෝරි මධ්‍යයන්නේ නැහන්නේ. විචලතාවයත් ඔහොමනේ හොයන්නේ. නව කුලකයේ මධ්‍යයන්නේ 15.1යි. බොහොම සරලයි. ගොඩක් පොඩි ගාණක්. ඉතින් වැඩේ තියෙන්නේ බං අර තන්නිකර O level කැලේ සංඛ්‍යානේ මොනවත් මහන්නේ නැහැ. සංඛ්‍යානේ සම්භාවිතාව කිසිම දෙයක් අහන්නේ නැහැ. තන්නිකර පට්ට O level. සංඛ්‍යානේ නම් ටිකක්වත් මේ මෙතන මොනවා හරි ටිකක් අහන විචලතාවය කියලා. සම්භාවිතාව එහෙමවත් නැහැ. මේකේ සම්භාවිතාව ප්‍රශ්නේ නැහැ තාම. නමුත් කියපු දේ තේරෙන්න ඕන බොහොම පහළ මට්ටම මේවා තියෙන්නේ. මට ඇත්තටම කියන්න ඕනකම තිබ්බේ මේකේ මේ හැමතිස්සෙම කියන්නත් ඕනකම තියෙන්නේ මේ ලොකු ගණන් වලට යන්නේ ඒකට වඩා අපි දැන් වෙනම ගියානේ A+ කියලා වෙනම සෙට් එකක් ගියා. උඩින් ගියා. ඉතින් ඒක ලොකුට යමු ඉස්සරහට. නමුත් කතාව පහළ මට්ටමේ ගණන් ගොඩක් හැදෙන්න ඕනේ. එතකොට ඒ ටික හරියට තියෙන්න ඕන. සෙට් දෙකම හැදෙන්න ඕන. සෙට් තුනකට හැදුනනම් හරි. පහළ මට්ටම කියලා විභාගයට පහළට බහින්න ඕනේ නැහැ. විභාග මට්ටමයි උඩිනුයි තව ටිකක් උඩිනුයි හැදුවනම් හරි. අපි A+ කියලා යන්නේ උඩටමත් උඩින්නේ. ඉතින් එහෙම සෙට් තුනකට වගේ ගියානම් හරි. මට්ටමයි උඩිනුයි පට්ට උඩිනුයි ගියානම් හරි. මේක සාමාන්‍ය මට්ටමේ ගානක් නේ. ඇති. ඒ ලොකු දෙයක් නැහැ එතන. රයිට්. අපි යමු ඊළඟ ගානට. දෙවෙනි කොටසට ඉක්මනට ඉවර කරගමු. රයිට්. යමු ටක් ගාලා හිටියට. හරි. අපි යමු සාපේක්ෂ ප්‍රවේග ගානට. 7B ගාන නිදහසේ කියවන්න ඕන තරමක් රටාවලට හුරු නොවී සිටිය යුතුයි. නමුත් තරමක් රටා වගේ ගතියක් පොඩ්ඩක් තියෙනවා. පොඩි රටා ගතියක් වගේ තියෙනවනේ. අර එකෙක් අල්ලගෙන ක්‍රම දෙකකින් දීලා පොඩි සීන් එකක් යනවා. ගඟේ චලිත සුළඟේ චලිත වෙනම යනවා. කෙටි මුදුර වගේ වෙනම යනවා. ඉන්ධන ගණන් වෙනම යනවා. ඒ වගේ මූලික ගණන් රටා ටිකක් තියෙනවා. ඒ ගණන් රටාව තරමක් දැකලා තමයි සෙට් වෙන්න ඕන. ගැටුම් මග නම් ගැටුම් මග එහෙමනේ කතා කරන්න ඕන. එතකොට මේ ගාන මේකටම වැටෙන්න ඕන කියලා නීතියකුත් නැහැ. එහෙම වැටෙන්නෙත් නැහැ. නමුත් ගොඩක් දුරට නොවැටෙන්නෙත් නැහැ. කතාව තේරෙනවනේ. ඒතර මෙතනදී ලොකුවට ගාන තේරුම් ගන්න එක ගාන පොඩි ගානක්. ඉතින් මම මොනවා හරි බොරු ටිකක් විස්තර කරන්නම්. ගාන හදලා ඉවර කරන එක නෙවෙයි මම කරන්න ඕන. බොරු ටිකක් කියන එකනේ කරන්න ඕන. මොනවා හරි බොරු ටිකක් මම කියන්නම්. මටත් හොඳට තේරුම් නැති නිසා මම කරේ බොහොම ලස්සනට මම දත්ත ටික හොඳට ඇතුල් කරගත්ත රූපෙට හා නෝමල් රූපෙකුත් ලකුණු කරා. AB මෙහෙම තියෙන්නේ කියලා සිංහල තේරෙන්නේ නැත්නම් ඉතින් හයවසර පොතක් බලපන්. ඒක මම දන්නේ නැහැ. ඔන්න ඔහොමලු තියෙන්නේ. හරිද කතාව? හරි. එතකොට මම උඩින්ම ගත්ත දේ මට ගාන යනකම් ටිකක් මටත් හරියට තේරුණෙත් නැහැ. පිහිට ඈත නිසල වාතයේදී ගුවන් යානයක ප්‍රවේගය v සුළඟට සාපේක්ෂව ප්‍රවේගය v අපි හැම එකම දන්නවා ඕක වෙනස් වෙන්නේ නැහැ කියලා. දන්නේ නැත්නම් මේ පාඩම කරන්න බෑනේ. ඒවා හොඳ පැහැදිලිව දැනගෙන සිටිය යුතුයි. සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගයේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක v කියලා කියනවා. තව ටිකක් ඉස්සරහට යමු. සුළඟේ වේගය ලැම්ඩා v. හා කියපංකො එකත් හරි. එක්තරා දිනකදී ගුවන් යානයක් A සිට B ට අන්න ඒ වලින් නම් B ට යනවා. A සිට B ටද B සිට C ටද ගමන් කරයි. ඒකත් හා කියපංකො. A වලින් ගමන් අරබන ගුවන් යානාව බටහිර සිට ඇල්ෆා කෝණයක් උතුරට පදවා B ට ළඟා වෙන්නේ. මෙන්න මෙතෙන්ට එනවලු උතුරෙන් මොකද කියන ගානේ කියනවා මේ A වලින් අර බටහිරින් ඇල්ෆා කෝණයක් උතුරට පදවන ප්‍රවේගය කියන්නේ කාට සාපේක්ෂව ප්‍රවේගයද? ගමන් කරන ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. පදවන ප්‍රවේගය කියන්නේ සුළඟට සාපේක්ෂව ප්‍රවේගය. ඇයි ඒ වලට මම නම් හොඳ කතා කියනවා. දැන් මෙතන වැඩි ගානට වඩා කියන්නේ නැතුව මම ඉන්නම්. මම දැනට සරල කරන්නම් මේ වචනේ හරි. පදවන්නේ සුළඟේ ඉඳන් එම නිසා පදවන ප්‍රවේගය කියන්නේ සුළඟට සාපේක්ෂව ප්‍රවේගය. පට්ට වැරදි. නමුත් හැබැයි ඇඟට වදිනවා. මම ඕක නියමයට කියනවා ඇයි මේක සුළඟට සාපේක්ෂව වෙන්නේ කියලා. පිහිනන ප්‍රවේගය කියන්නේ පිහිනන්නේ ගඟේදී පිහිනන ප්‍රවේගය කියන්නේ ගඟට සාපේක්ෂව ප්‍රවේගය ජලයට සාපේක්ෂව ප්‍රවේගය. ගමන් කරන්නේ ගොඩ බිමනේ. ඒතර පිහිනන ප්‍රවේගය ගොඩ පීනන්න අමාරුයිනේ. ඒතර ඒක ගඟට බහැලා පීනන්න උනා. පිහිනන කියන්නේ ගඟට සාපේක්ෂව ප්‍රවේගය. පදවන කියන්නේ ප්ලේන් එක නම් පදවන්නේ පොළවේ අමාරුයි. ආය සුළඟට දාන්න ඕනේ. සුළඟට සාපේක්ෂව ප්‍රවේගය. අර ප්‍රවේගය ටික හරියට මතක තියෙන්න ඕනේ. මේ හුරු වෙලා තියෙන්න ඕනේ. හරියට ලියවෙන්න ඕනේ. නැත්නම් ඔක්කොම කියලා වෙනවා.
එතකොට මෙතන මේ වචනේ මම අල්ලගත්ත එක්තරා ගුණ A සිට B ට හරි A වලින් ගමන් අරබන ගුවන් යානාව බටහිරේ සිට ඇල්ෆා කොන උතුර පදවා B ට සීන් වෙන්නේ. B ට සීන් වෙන්නේ පදවන ප්‍රවේගය. මෙන්න මේ පළවෙනි එක මම සෙට් දෙකක් ගත්තා. A වලින් නම් B ට එක ගමනයි. B වලින් නම් C ට තව ගමනයි. එක ගමනක් ඉවර කරමු. උඹලට තේරුණා නම් මම මේ තනින් තනින් ලියන්නම්. පොළොවට සාපේක්ෂව ප්ලේන් එක එන්නේ මෙහෙට. යකෝ A වලින් නම් B වලට ගමන් කරයි බං. ගමන් කරයි. එතෙන්ට තමයි සීන් වෙන්නේ. හැබැයි සුළඟට සාපේක්ෂව පදවන ප්‍රවේගය කියලා කියන්නේ සුළඟට සාපේක්ෂව ප්‍රවේගය. ඒක ෂුවර්ද දන්නවා හැම එකම දැනින්න ඉපේ දන්නේ ටිකට මේක කරන්න බෑනේ. පදවන ප්‍රවේගය කියන්නේ සුළඟට සාපේක්ෂව ප්‍රවේගය. සුළඟට සාපේක්ෂව ප්‍රවේගයේ දිශාව බටහිරින් ඇල්ෆා උතුරට ලු සයිස් එක v ලු යකෝ. v මුලින්ම කියනවා v කියලා බලපන්. දෙවෙනි පෙළේ කියනවා. නිසල වාතයේදී ගුවන් යානයක ප්‍රවේගය v කියලා කියනවනේ. ආයක කෙලිම v. දිශාව දැන් දෙනවා. මේ ගමනට දිශාව මෙහෙමලු. පොළොවට සාපේක්ෂව ප්ලේන් එක මෙහෙට යන්නේ. සුළඟට සාපේක්ෂව ප්ලේන් එක කියන්නේ පදවන ප්‍රවේගය මෙහෙට යන්නේ මෙහෙට කියලා කතාව. පොළොවට සාපේක්ෂව සුළඟ කොහෙද බං? ඔය ගාන ඉවරනකම් කියපන් කොහෙවත් කියලා නැහැ. සුළඟට සාපේක්ෂව ප්‍රවේගය කියලා නැහැ බං කොහෙද කියලා. සුළඟට සාපේක්ෂව ප්‍රවේගයේ සයිස් එක දීලා තියෙනවා. ගානේ හරියට කියලා නැහැ කොච්චරද කියලා. උඹලට මතක තියෙන්න ඕනි. 2003 ගානෙත් තිබ්බ දඩ ගානක්. තව කීයද බං? තව කීයක් තිබුණේ 2012ද? මට ඒක මතක නැහැ. තව ගානකුත් තිබුණා ලස්සන ගානක් 2001 2 වගේ ගානක හොඳ කතාවක් තිබුණා නේද ළමයි මෙහෙම ආයෙම මෙහෙම යනවා කියලා ඒ අර එකම සුළඟ ක්‍රම දෙකකින් දින ඒ ඉතින් මේවා මතක තියෙන්න ඕනේ දැනුම තියෙන්න ඕනේ මම බලලා තියෙන්න ඕනේ පොළොවට සාපේක්ෂව සුළඟට දැනට ලැම්ඩා v කියලා දාගමු ගාන එක තැනකදී කියනවා සුළඟේ වේගය ලැම්ඩා v වේ මොකාට සාපේක්ෂවද කියලා නෑ කියන්නේ පොළොවට සාපේක්ෂව ඒකත් හරි පොළොවට සාපේක්ෂව ප්ලේන් එක මෙහෙට කියලා ඉතින් ඒක හරිනේ ඒටම් පිට පොළොවට සුළඟට සාපේක්ෂව ප්ලේන් එක මෙහෙට කියලා ඉතින් ඔය සුද්ධ සිංහලෙන් කියනවා. දෙවෙනි කතාවත් ඔය වගේම වරින්. B වලින් නම් C ට එනකොට සුළඟට සාපේක්ෂව ප්ලේන් එක පදවන්නේ අන්න කියනවා. පසුව B සිට නැගෙනහිරින් B ට දකුණට වන අයුරින් පදවා. නැගෙනහිරින් B ට දකුණට වන අයුරින් පදවන යකෝ සුළඟට සාපේක්ෂව. පදවා ඒ කියන්නේ සයිස් එක V බීට වලින් පදවා තමයි එන්නේ පොළොවට සාපේක්ෂව ප්ලේන් එක පහළට පොළොවට සාපේක්ෂව සුළඟ වෙනස් වෙන්නේ නැහැ යකෝ අර එකම මම සෙට් දෙක ලස්සට ලිව්වා මටත් ලොකු දෙයක් තේරුන්නේ නැහැ මට ටිකක් බය හිතුණා ගන්න දඩද දන්නේ නැහැ කියලා හැබැයි ඉතින් ඒ වෙලාවට මම කලබල වෙන්නේ නැහැ හිමීට දත්ත ටික ලියා ගනින් දත්ත සෙට් දෙකක් යනවනේ අවස්ථා දෙකයි සෙට් දෙක ලියපන් ඊට පස්සේ මොනවා හරි කල්පනා කරපන් මෙන්න සෙට් දෙක අවුලක් නැහැ නේ අවස්ථා දෙකක් කොහොමද තියෙනවනේ මෙතනදී මරු කපටි මේක ඕන ක්‍රමයේ එක ක්‍රම වලට හද උඹලා මීටත් වඩා ලීසි ක්‍රම වලට හද උඹලගේ ළඟ මරු ක්‍රම තියෙනවා අපිට වඩා හැබැයි පොදු ක්‍රම වලට යන එක තමයි ගොඩක් හොඳ මේ වගේ කතා දෙකක් එකට එක් කරනකොට කරන තියරිය උඹලා දැනගෙන ඉන්න ඕනි මේ වගේ අවස්ථා දෙකක් එකට එක් කරනකොට දාන තියරිය වගේ ක්‍රමයේ වගේ එක මොකද්ද කියපන් ක්‍රමයේ වගේ එක තමයි මේක මොකා උක්ත කළ ප්‍රවේග ත්‍රිකෝණ ගැහුවත් හරි මෙතනත් මොකා උක්ත කළ ත්‍රිකෝණ ගැහුවත් හරි හැබැයි හොඳට තේරුම් ගනින් අවස්ථා දෙකේදී නොවෙනස්ව පවතින එක උක්ත කරලා ගහන එක පට්ට සිරා වෙනවා ලේසි වෙනවා දැනගෙන ඉන්න ඕනේ දන්නේ නැත්නම් ඉතින් බෑනේ කරන්න මේ කතා දෙකක් තියෙනවානේ කතා දෙක තුල වෙනස් වෙන්නේ නැති එක කියපන් සුළඟට සාපේක්ෂව හරවන විදිය වෙනස් වෙන යකෝ හර ගමන් කරන දිශාව කියන්නේ පොළොවට සාපේක්ෂව ඒකත් වෙනස් වෙන යකෝ වෙනස් වෙන්නේ නැති එක මේක මොකද්ද කියපන් වෙනස් වෙන්නේ නැති එක මේක සුළඟ වේගය අන්න ඒ නිසා ඒක උක්ත කරපන් ප්‍රවේග ත්‍රිකෝණේ දාන එකනේ කරන්න ඕනේ ප්‍රසාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ මොකා උක්ත කළා වුණත් දාන්න පුළුවන්. ඒකල අඳින්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි එහෙම ගන්නකොට මේ සීන් එකකට යනකොට ඔය වගේ අවස්ථා දෙකකට යනකොට අවස්ථා දෙකේ නොවෙනස් වෙන්න එක ගණින් උක්ත කරලා අන්න පොළොවට සාපේක්ෂව තුලම උක්ත කරා. දාපි මේකට පීනේ දාන්න වෙන්නේ. ඒ දානකොට ප්ලේන් එකට සාපේක්ෂව සුළඟ බලපිය හොඳද කියලා. හොඳම නෑ යකෝ. ප්ලේන් එකට සාපේක්ෂව සුළඟ නෑ නරක නෑ හොඳයි ඒක හොඳයි පොළොවට සාපේක්ෂව ප්ලේන් එක නරකයි බං මේක නරකයි උනේ ඇයිද දන්නවද නරක උනේ මොකද විශාලත්වය දන්නේ නෑ දිශාව විතරයි දන්නේ මරු කතාව ප්ලේන් මෙන්න දැන් මේක මට කියන්න ඕන කම තිබ්බ ඔක නෙවෙයි මෙතෙන්ට ප්ලේන් එකනේ දාන්නේ ප්ලේන් එකට සාපේක්ෂව සුළඟ හොඳද බලපං සුළඟට සාපේක්ෂව ප්ලේන් එකේවත් ප්ලේන් එක මෙතන තියෙන්නේ සුළඟට සාපේක්ෂව ප්ලේන් එක. නමුත් මෙතන එන්නේ ප්ලේන් එකට සාපේක්ෂව සුළඟ. නමුත් ඒක හොඳයි. හොඳ නිසා මුලින් තියාගනි. හොඳයි කිව්වේ විශාලත්වය හා දිශාව දෙකම දන්නවා. හැබැයි මෙතෙන්ට P දැම්මම P ට සාපේක්ෂව W වැටෙන්නේ. අතන තියෙන එක අනිත් පැත්ත. අනිවාර්යෙන් දිශාව මාරු වෙලා ලකුණු වෙන්න ඕනේ. මේක එච්චර හොඳ නෑ දිශාව විතරයි දන්නේ. ඒක පොළොවට සාපේක්ෂව ප්ලේන් එක මේ පැත්තට. මේකේ සයිස් එක දීලා තියෙනවා. ලැම්ඩා v ද මොකද්ද මන් දන්නෙත් නෑ. ඇඳෙයිද මට තේරෙන්නෙත් නෑ. මොකක් වෙයිද දන්නේ නෑ. මේ ටික හරිද හරි ගහපිය මේක ගහලා මේක ඇඳපන් ඇඳෙයිද දන්නේ නැහැ
මොනවද දැනගන්න ඕනේ ඔටෝ එතනින් එහාට ගණිතයට යන්න දීපන් අපි දඟලන්න ඕනේ නැහැ ඒක ගන්න මේ ගානක් විතරක් ගානක් පාඩමක් ගන්නව නෙවෙයි ගානක් ගැන පුතින් බොරු කතාවක් කියන එකනේ හරි මම දන්නේ කොහොමද තේරුම් ගත්තේ කියලා මේක දැනට දැන් මේක අඳිමු අඳින එකත් අවුලක් නේ මම මේක අඳින්න හැබැයි අඳින්න හදිස්සි නොවි අපි අරකටත් යමු අවස්ථා දෙක කොහොමත් උකට ඇඳන්න වෙනවනේ එහෙනම් ඒකෙත් පොළොට සාපේක්ෂව සුළඟම ගමු පොළොට සාපේක්ෂව සුළඟ කියන්නේ වෙනස් වෙන දෙයකනේ ආයිත් ප්ලේන් එකට සාපේක්ෂව සුළඟ මොකද ඒක තමයි දන්නේ නැත්තේ අපි දන්නේ හරියටම විශාලත්වය දිශාව මේක කියනවා පොළොට සාපේක්ෂව ප්ලේන් එක පහළට එනවා මේක උඩට ගියේ ඇයි කියලා තේරෙන්න ඕනි මේක පහළට ආවේ මෙහෙමයි මෙන්න මෙතන මෙන්න මේ දෙන්නම එකයි එකම සුළඟනේ මේ තියෙන්නේ. එහෙනම් මේකට ගත්තේ KM නම් මේකටත් KM ගන්න පුළුවන්. හැබැයි මේක ගන්න බෑ KL කියලා. මොකද KL එකක් දැන්ට මෙහෙට ඇඳිලි ඉවරයි. එහෙනම් අපි දන්නවා AB ධන BC කියන්නේත් AC, AD ධන DC කියන්නේත් AC. මේ මැද අකුර මාරුණාට කමන්නේ. ඒවා ඉතින් හොඳට දැනගෙන සිටිය යුතු උඹලා දන්න දේවල් නේවා. එහෙනම් මෙන්න මෙතන KM එන්න ඕන නිසා K ගෙන් පටන්ගෙන වෙන අකුරකින් ඉවර කරලා A අකුරෙන් පටන්ගෙන M වලින් ඉවර කරමු. මේක වෙන්න ඕනේ එහෙනම් KL dash දන L dash M KL ඒක හරි කතාව දැන් ඇත්ත කතන්දරේ මම මේ රූපෙට එන්නම් පළවෙනි එක අපි නිදහසේ අඳිමු මෙතන ඕනනම් අඳින්න මම නිකන් අර දෙවෙනි රූපෙට යන්නම් නමුත් මේක අඳින්න පුළුවන් මට මේ මෙන්න බොහොම සරලව මෙන්න මෙහෙම තිරසත් තියෙන මේ වගේ කතාවක් මෙන්න මෙහෙම එකක් එනවා එකක් මම මේක ඇන්දොත් මේ තිරසත් එක්ක මෙන්න මෙහෙම එකක් මේ මෙහෙම එකක් එනවා ඒ කතාව හරි තිරසට ඇල්ෆා මෙන්න තිරසට ඇල්ෆා මේක KL LM කියන්නේ මේ පැත්තට KM කියන මේක K L M කියන්නේ මෙහෙට ඉන්න ඕනේ KM lambda v නිසා මෙන්න මෙතනින් M ඉවර කර ගන්න පුළුවන් ලස්සනට මේ නිකම්ම ඇදෙනවා මේක තනි රූපයකින් ඉවර කරන්න පුළුවන් මේක ත්‍රිකෝණයකට අඳින්න පුළුවන් හැබැයි මේ වගේ තැනකදී එකම ත්‍රිකෝණට කියලා ගානේ නැති වුණාට එකම ත්‍රිකෝණය අඳින මාර ලේසි දකින්නත් ඕන මම පළවෙනි එකෙන් නම් බල හරියට දැක්කනම් ඒක මේ බෝඩ් එකම අර KL කියන්නේ මෙන්න KL LM කියන්නේ තිරස් වෙන්න ඕනේ KM lambda v වෙන්න ඕනේ KM lambda v වෙන්න ඕනේ කියන්නේ මෙතන මේ වගේ තැනක් බොහොම සරලයි LM කියන එක එන්න ඕනේ උතර තිරස කතාව පැහැදිලි බොහොම සරලයි කතන්දරේ හරි අර පළවෙනි දත්ත ටික රූපයකට ඇඳ එකක් මෙහෙමලු අනිත් එක මෙහෙටලු අනිත් එක lambda v ලු lambda v නම් මෙතන එන්න ඕනේ රවුම් ගහන්න අවශ්‍ය නැහැ ඒ ගානේ ඊළඟ එක ආයි ඒකටම යන්න KL dash කියන තිරසින් බීටා v වෙන්න ගියා ඊට පස්සේ L dash m පහළට වෙන්න ඕනි KM lambda v වෙන්න ඕනේ මේ තියෙන KM අර පරණ KMයි හරියට මෙතෙන්ට එන්න ඕනේ මේවා තියෙන ඇති පදන් හදලා තියෙනවා මේ ගණන් ගානකින් අමාරුයි පාඩමක් අදින්න ගියොත් හිර වෙනවා ඊට පස්සේ හිරන කියන්නේ දිග්ගැසි යන නවත්ත ගන්න බැරි වෙනවා හරිනේ කතාව අර රූප දෙක මේ වගේ තනි රූපයක අර අවස්ථා දෙක තනි රූපයකට අඳින්න පුළුවන් වෙන්න ඕනේ මේකේ කියලා නෑ අඳින්න කියලා නමුත් එකට ගන්න එක තමයි හොඳම දේ අවස්ථා දෙකකට වෙන වෙනම අඳින්නත් පුළුවන් නැවත කියනවා අවස්ථා දෙකට වෙන වෙනම අඳින්නත් පුළුවන් මම හිතනවා ඒක මං ඊට හාරන් යන්න නැතු ඉන්න ඕන කියලා අර පළවෙනි එක බැරනම් බැරි වෙන්න බෑ එකක් මෙහෙම වෙන්න ඕන අනිත් එක මෙහෙට වෙන්න ඕන අනිත් එක මෙච්චරක් වෙන්න ඕනේ ඒ වල ඉඳන් අච්චරක් දුරින් තියෙන්න ඕනේ BC ට සම දුරින් තියෙන්න ඕනේ අච්චරක් දුරින් ඉන්න ඕන නම් ඡාපයක් එන්න ඕනේ මේකට සම දුරින් ලම්බ සමච්ඡේදක වෙන්න ඕනේ කැපෙන තැන එනවා කියන 6 වසරේ ශිෂ්‍යත්වයේ තියෙනවා ඒ කියන්නේ මේක පුළුවන් වෙන්න ඕනේ මෙන්න M අර රූපෙට ආයිත් මේකෙම දැන් ඇති ඔන්න ඔච්චරයි තියෙන්නේ මම ඊට ගාන බොරුවට වැඩි කරගත්තා ඊට පස්සේ කෙලීම පළවෙනි සැරේ අනම්මනම් මොනවත් නැහැ කෙලින්ම හරි lambda සමානයි මගුලක් බව පෙන්වන්න තියෙන්නේ දත්තරික ලියා ගැනීමයි මේකයි තේරෙන්න නම් ඕන එතකොට මගෙන් අහන්නේ lambda නේ මටත් ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ lambda හොයන්න කොහොමද කියලා හැබැයි ඉතින් මම මෙහෙම දෙයක් කරා මොනවත් බරපතල දෙයක් අහන්න නැති බව නම් මට තේරුණා බොහොම සරලව මෙන්න මම මෙතන x කියලා දාගත්තා නිකන් ලම්බකයක් අඳ මේකට මම y කියලා දාගත්තා අවුලක් නැහැනේ ඇත්ත කතාව මේ kx දිග කොච්චරක් වෙනවද v sin alpha වෙනවා v sin alpha වෙනවා අපි හොයාගමුද මෙන්න මේ mx දුර හොයාගමුද mx දුර කියන්නේ කවුද මේක දැන් දන්නවා මේක කියන්න පුළුවන් සම්පූර්ණ මේක කියන්න පුළුවන් කෙලින්ම මේ උඩ එක v cos බීට බං මේ yk මේ දුර නේද මේ කියන්නේ මේක ලම්බක නම් මේකත් ලම්බකයක් ඇඳුත් මේ දුරනේ මේ දුර කියන්නේ v cos බීට මේ පාදෙත් දන්නවා මේ පාදෙත් දන්නවා අද අපි පයිතගරස් නිකම් පයිතගරස් දැම්ම ගමන් lambda වර්ග v වර්ග සමාන මේකේ වර්ගය v sin alpha ගේ වර්ගය v cos beta ගේ වර්ගය මෙහෙම කරන එකේ අවාසියක් තියෙනවා පාඩමක් හොඳට උගන්ලා කරන එකේ ඉන්නේ මම නැවත වතාවක් කියන මාව නිකන් බොරුවට මාට නරක නමයක් ගා ගන්න එක තේරුමක් නැහැ මේක තේරෙන්නේ නැහැ පාඩම තේරෙන්නේ නැහැ නෙමෙයි පාඩම තේරෙන්නේ නැති එකෙක් මේකට අතනු ගහයිදපන් දැනුම උපරිමට තියෙන එකට තමයි මේ පාඩම මේ ගානු ගන්නේ අනිත් උන්ට ගන්න මේකක් උගන්න ගන්න පන්තිය සෑහෙන ගේමක් දෙනවා පිළිවෙලට පියවර පියවරෙන් පියවර කියලා දෙන්න එපා
මේක පියවරෙන් පියවර කියලා දුන්නේ මම අර දන්නේ කෙට්ට දඩබඩ ගාලා මොනවා හරි ටිකක් මතක් වෙන වචන ටිකක් තමයි දැම්මේ. පයිතගොරස් දැම්මම v වර්ග කැපිලා එනවා ලැම්ඩා වර්ග මේ කියනවා ලැම්ඩා කියන්නේ sin වර්ග cos වර්ගයක් කියනවා ලැම්ඩා ධන නිසා ධනාගේ විතරක් ගනි. කොහොමද ලැම්ඩා ධන වෙන්නේ? ප්‍රොතොන් ඍණ එකක් වෙන්න බෑනේ. සුළඟේ වේගය ලැම්ඩා v නම් ලැම්ඩා ඍණ වෙන්න බෑනේ. හරි. ඉතින් එච්චරයි. ලැම්ඩා නිකම් එනවා. මේක අස්සේ නිකම් මේකට පයිතගොරස් දැම්ම නම් හරි. තේරුණානේ? මේ ත්‍රිකෝණ දෙක එකම රූපෙන් අදින එක ලස්සනයි. ඇන්දේ නැති වුණත් ඕක කරන්න පුළුවන්. මේ කෑල්ල හොයාගෙන ඇන්දේ නැතුණත් අවුලක් නැති වෙයි. ඒකට ඇන්දොත් තමයි හැබැයි ලීසින් ඉන්නේ. හරි දැන් ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. හරි අඳිනගෙන හොඳම දේ. ඊළඟට ගාන කියනවා A සිට B ටද B සිට C ද යන කාලයන් සමාන නම් කාලයන් හොයන්න හොඳම දේ තමයි A වලින් ඉඳන් B වලට දුර AB කියලා ඒගොල්ලෝ කියනවා. ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ප්ලේන් එකේ ප්‍රවේගය මෙන්න මේ පොළොවට සාපේක්ෂව පළවෙනි ප්ලේන් එක LM අනිත් ප්‍රවේගය L-M. ඇත්තම කතාව S සමාන UT දදා දඟලන්න ඕනේ නැහැ. ඕනනම් බොරුවට ලියමු පොළොවට සාපේක්ෂව S සමාන UT යොදමු අවස්ථා දෙකට. කාලයන් සමානයිනේ. එවිට AB බෙදීම LM. AB කියන්නේ දිග, LM කියන්නේ ප්‍රවේගය. මේක දිග, මේක ප්‍රවේගය. අදාළ ප්‍රවේගය මෙච්චරයි. මෙන්න මේ LM කියන ප්‍රවේගය මම දන්නවා. LM කියන්නේ මේක. පොළොවට සාපේක්ෂ ප්‍රවේගයනේ. මේක දන මේක. මම උඹලට පේන්න ටිකක් ලිව්වේ. LX දන XM. ඒ කියන්නේ අර දෙක එකතුව ගමු. AB බෙදීම මේක. මේක කියන්නේ මේ දුර දන මේ දුර. හරිනේ කතාව හරි. ඒ කියන්නේ මට AB ලියන්න පුළුවන්. අන්න අර LX කියන්නේ කවුද? V cos alpha දන V cos beta. BC බෙදීම V sin alpha මේ කැල්ල. V sin alpha දන V sin beta. V sin V අයින් වෙනවා. BC යුක්ත කරන්න තියෙන BC සමාන AB වරක් මේක මෙතෙන්ට මේක මෙතෙන්ට. sin දන sin කියන්නේ දෙකයි sin එකතු බෙදීම දෙක cos අන්තරය බෙදීම දෙක cos කියන්නේ දෙකයි cos දන cos කියන්නේ cos එකතු බෙදීම දෙක අන්තරය වෙන මේක කැපිලා ගියා දෙක කැපිලා ගියා tan වෙනවා නිකම් උත්තර එනවා. ගාන පොඩි උඹලා කරන්න ඕන ඔකට පැයක්ද දෙකක්ද පැයක් දෙකක් යනවනේ පැය 5ක් යවපන්. හොඳට නෝට් එක බලලා පැය 5ක් වියදම් කරලා ලස්සනට හිමීට තැම්පත් ඔය ගාන හදපන්. එතකොට තේරෙයි මොනවත් දෙයක් නැහැ කියලා. වේගෙන් නොකියත් බෑ වේගෙන් කියලත් බෑ. වේගෙන් නොකිය යන්නත් බෑනේ. ඉතින් මෙහෙම යනකොට එහෙම වුණොත් ගාන විතරයි හදන්න වෙන්නේ. මොනවා හරි බොරු ටිකක් මේ කිව්වේ. ලොකු සිතක් කරගන්න බෑ. පාඩම දන්නේ නැති එකෙක් කෙලින්ම අයින් කරපන්. ටිකක් දන්න එකෙක් තියරි බලලා කියවපන්. නැත්තම් මේක තේරුම් ගන්න බෑ. මේ වචන හැබැයි හරි වැදගත්. මම අවශ්‍ය වචන ටික කියලා තියෙනවා. පාඩමක අතුරු කොටසක් අරන් මම පොඩි බොරුවක් කිව්වේ මේ. එක වචනයක් නැවත සාරාංශ කරන්න අර අවස්ථා දෙකක් එනකොට ප්‍රවේගී විශාලත්වය දිශාව කියන්නේ අවස්ථා දෙකටම පොදු වෙන එක උක්ත කරලා ත්‍රිකෝණය අඳින්න ප්ලෑන් කරපන්. ඒක හොඳම දේ තමයි 2001 දෙක නෙවෙයි මට 1 2ද පැටලෙනවා. 1 නෙවෙයි 2 2002 තිබුණා 2002 තිබුණා. තව 2012 වගේ තිබුණානේ 12 වගේනේ අවුරුදු පොඩ්ඩක් පැටලලා ගෙදන අපි ගණන් ටික ඔක්කොම හැදුවා මට නමුත් ඔක්කොම හැදුවා ඒ ගාන අංක දෙක පොඩ පැටලලා ගියා මේ ඒතොර දඩම හොඳම ගානක් ආව 2003 ඒකට try කරපන් හොඳම ගානක් වෙනවා එතකොට ඒ තැන්වලදී කතාව තමයි ප්‍රවේගී විශාලත්වය දිශාව දෙකම දන්න එක පොත් මුල් තැන දෙන එක ඒක උක්ත කරලා අඳින එක තමයි ලේසි ඒ වචනේ කියන්න මෙහෙම ගානක් හදලා පෙන්නන එක හොඳයි කරුමෙට ඒ වචනේ આવොත් එහෙම මරුනේ ඉතින් ඒක ලොකු වාසියක් වෙනවනේ වාසනාව වැඩ කරන්නේ එහෙම නිකන් වාසනාව නිකන් බුදියාගෙන ඉන්න එකට වාසනාව වැඩ කරන්නේ කාගෙන කරපියව. එතකොට තමයි වාසනාවත් වැඩ කරන්නේ. වාසනාව කියලා ඇති 아무තු රෙද්දක් නෑ නේ යකෝ. වැඩ කරන එකට අර පරණ මතකයක් එනවා. එච්චරයි වැඩ නොකර ඉන්න එකට මගුල පහත් වෙන දොළුවට. ඒ නිසා කාගෙන ඒක කරන්න ඕන. පොදුවේ හැම එකකටම ගැලපෙනවනේ ඒක. මට කියන්න අයිතියක් තියෙනවනේ. කියන්න පැහැදිලි අයිතියක් තියෙනවා. ඒ නිසා ඔක තමයි වෙන්න ඕනේ. වාසනාව පස්සකින් හරියන්නේ මේ හරි. එතකොට ඒක ඇති තිබුණ දැනුම ටික එපා වෙලා ගියා නම් ඒක අයින් කරගෙන නෝට් එක බලලා මේකට සෙට් එක. හරි. අපි යමු ඊළඟ ගානට. එලීසි. හරි. අපි යමු දෛශික ගානට. දෛශික ගානේ විශේෂ දෙයක්වත් නැහැ නේ කොහොමත් නැහැ. ඒ වගේ පොඩි දේවල් තියෙන්නේ. මේ වගේ ගණන් ඕන තරම් එනවා. එකම කතාවක් කියන්නේ ලොකු බොරු ගණන් නෙමෙයි සාමාන්‍ය ගණන් මේවා. එතකොට OAB යන ඒක රේඛී නෝන ලක්ෂ තුනක් ඒක හරි OA කියන්නේ මේක හරි ඔක්කොම හරි OC කියන්නේ A ධන B. එතකොට වනසේ C ලක්ෂයද OD කියන්නේ මෙහෙමද වන ඒ ඔක්කොම හරි OC AD රේඛා එහිදී ඔක්කොම හරි. ගානේ කියනවා නිවැරදි රූප සරහනක සටහන් කරන්න කියලා මේ තොරතුරු. මුලින් ඉඳන් පටන් ගෙන ගියා නම් හරි. O ලක්ෂයක් තියෙනවා, A ලක්ෂයක් තියෙනවා, OA හරි. OA ට සිම්පල් A කියලාත් ඒගොල්ලෝ කියනවා. OB කියලා සිම්පල් B එකකුත් තියෙනවා. කතාව සාධාරණ OC කියන්නේ A ධන B. ඒතකොට ඇත්තට මේක A නම් මේක B නම් A ධන B කියන්නේ A දෛශික කියලා ඉවරුණු තැනින් අනෙක් එක ආරම්භ කරලා ඉවර කරන්න ඕන. මෙතන තමයි ඒතකොට A ධන B එන්නේ. ඒකට තමයි මේගොල්ලෝ AC කියලා කියන්නේ නෙමෙයි OC කියලා කියන්නේ. OC කියලා කියන්නේ A ධන B කියලා කියනවා. ඒ කතාවෙත් ඇත්තටම තේරුමක් තියෙනවනේ. හරි. වන පරිදි C ලක්ෂයක්ද OD සමානයි B ධන භාගයක් A වනසේ D ලක්ෂයක්ද මට තේරෙන්නේ නැහැ බං. OD කියන්නේ කවුද?
ඔව් OD කියන්නේ B ධන භාගයක් A. මටත් පොඩි අපහැදිලියක් තියෙනවා. OD කියන්නේ B ධන භාගයක් A. OD කියන එක B කියන්නේ B නේ. භාගයක් A කියන්නේ කතාව තියෙන භාගයක් A කියන්නේ A වලින් භාගයක්. හරි මේකෙන් භාගයක්. කියන්නේ මෙහෙමයි යන්න ඕන. මේක භාගයක් A. මෙතන තමයි D තියෙන්නේ. O හරි, OA හරි, OB හරි, OC කියන්නේ A ධන B එක හරි. OD කියන්නේ B ධන භාගයක්. එන D අතනත් හරි. මේකට සමාන්තරව යන්න ඕනේ. මේකේ සයිස් එකකින් භාගයක් වෙන්න ඕනේ. නිවැරදි රූපයක දක්වන්න කියලා කියනවනේ. කියන දේ කරන්න ඕන. ඒ කතාව හරි. OC හා AD රේඛා E හිදී ඡේදන වේ. OC ඔය OC මේක. OC AD මේක. AD E හිදී සිරා මෙන්න සීන් එක. එතන කැපෙනවා ලු හා කියපන්. එච්චරයි. මෙම තොරතු ඒක හරි. ඊළඟට OE ට lambda OC ද OE මට තේරෙන්නේ නැහැ බං. OE කියන්නේ lambda OC. බැලුමට යම් පංගුවක් තමයි. හරි උන් කියලා තියෙනවා. මම දත්ත ටික ලියාගත්තා මට ඕන වෙයි කියලා. AE කියන්නේ mu AD ලු. AE කියන්නේ mu AD ලු. කියපන් ඒකත් මම ෂේප් එකේ ලියාගත්තා. නැත්නම් ආයෙක කියවන්න එපා බලන්න එපා. ඒක හරි. ඊට පස්සේ මුන් කියන වනසේ lambda හා mu අගයන් සොයන්න. තේරෙන්නේ නැහැ යකෝ. මෙන්න මේක මෙහෙමත් වන පරිදි lambda mu ඔය කැර කියන්නේ අර alpha දන beta නම් බව මට නම් ක්ෂණිකව තේරුණා. දඩබඩ ගාලා තේරුණා. සමාන්තරාශික විකර්ණ ඡේදන වෙන අයුකී අර අපි මගුල් නටන්නේ හැමතිස්සෙම දන්නවනේ කතාව. මේක මේ ලක්ෂ්‍යයකට යා කරා මේකට යා කරා. ඔය ඕකනේ යකෝ තියෙන්නේ. ඒක නෙමෙයි වටින් ගොඩින් සීන් කරලා තියෙන්නේ. වටින් ගොඩින් සීන් කරලා තියෙන්නේ ඒක. පාඩමක් වශයෙන් දැන් කරන්න අමාරුයිනේ කොහොම කිව්වත්. ඒ නිසා මේක ෂේප් එකේ ඈඳු මට නම් මේක ටික හුරුයි. OE කියන්නේ lambda වරක් OC නේ. ආයි මේකම කඩලා ගත්තා නම් හරි උඹලට මතකද? මේකම කඩලා ගත්තා නම් දැන් සමාන්තරාශයක් වගේනේ මේ තියෙන්නේ. නොඋනට OE කියන්නේ lambda වරක් OC. කිසිම ප්‍රශ්නයක් නැහැ lambda වරක් OC කියන්නේ A ධන B. හරි. හැබැයි මේක කඩමු mute end. OE කියන්නේ අරූගෙන් පංගුවක් වුණාට මේ හරහා මෙහෙම යන්නත් පුළුවන්. ඇයි මෙහෙම්ම යන්න හිතුනේ? මේක හින්දා යකෝ. මේක නිසා මට මෙහෙම යන්නත් හිතෙනවා. මෙතෙන්ටම සීන් කරපන්. OE කියන්නේ OA ධන AE. OA ධන AE. OA ගොම්පාට්. අන්න යකෝ මියු අන්න සිරා. මියු වරක් AD. දැන් මේක හරි. AD මොකಾದ කියපන් පොඩ්ඩක් ඉදපන්. AD. AD කියන්නේ මේක. AD ෂේප් එකේ ලියන්න පුළුවන් බං. මේක ධන පට්ට දුක යකෝ පට්ට දුක. තේරුණා කතන්දරේ? එහෙනම් මට මෙන්න මේක A වෙනවා. බොහෝම සරලයි. මේක කොහොමත් හරි මෙතන A ධන B. මගේ ප්ලෑන් එක නිශ්ශුන්‍ය අසමාන්තර දෛශික දෙකක් ඇසුරින් සම්බන්ධයක් ගත්තම alpha ධන beta b සමාන අභිශුන්‍ය දෛශිකයේ සීන් එකට එන්න පුළුවන්. ඒකට OE කියන්නේ මේක. මේක මං හරි කැමැත්තෙන් බාරගත්තා. අර සීන් එක ඔක්කොම තියෙනවා. මේක කැඩුවා උන්ගේ දත්තයත් ඇතුල් වෙන්න. OE ලිව්ව මං OA ධන AE උන් දීලා තියෙන නිසා. එල AD කියන්නේ නැවත කඩලා ලිව තුනකින්. හරින කතාව හරි. දැන් මේක A mu වරක් AD කවුද කියපන් AD. ඒක හරි. OA කියන්නේ ඍණ A. AO ධන OB ධන BD. මේක කොහොමත් normal නේ. මේක කියන්නේ ඍණ A, මේක B, මේක භාගයක් A. සුළු කරලා මෙහෙම ගත්තාන්න right. දැන් හරි පැහැදිලිව උස්සලාම ගෙනින් මේ පැත්තට ඔක්කොම ටික. A ගේනකොට වරහන් ඉවත් කර මගුල් නටන්න එපා. පොදුවට A අරන් ඔක්කොම ටික එක සැරේ ගෙනින්. ගනින් A පොදුවට එක එනවා. ඍණ භාගයක් එනවා. ඍණ lambda එනවා. ගනින් B පොදුවට mu එනවා. ඍණ lambda එනවා. සමානයි අභිශුන්‍යයි. මේක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. AB නිශ්ශුන්‍යයි හා අසමාන්තරයි. එම නිසා මේක වෙනම බිඳුවයි මේක වෙනම බිඳුවයි. මේක සමාන කරාම lambda mu සමානයි 2/3ක් එනවා. ඉවරයි ගන්න. ඉතින් එකම කතාව හොඳම දේ alpha ධන beta b සමාන අභිශුන්‍ය දෛශිකය කියන තියරිය කරපු තැන හදපු පොඩි ගණන් දෙකක් හදලා සෙට් වෙනවා. ඒකට හරි. එන තරමක් එන්නේ පොඩි ගණන්. ඒක ඇත්තට මේ පැත්තට බර වෙන්න ඕනේ. දෛශිකෙන් කොහොමත් ලේසිනේ බං. දෛශික වල මංචු මාත්‍ර ප්‍රශ්නයක් නැහැ. ඒක හදලා බලපන්. අපි නම් මම නම් මුළු ක්ලාස් එකේ සම්පූර්ණ ගණන් ටික හැදුවා. සියලු කිටි ප්‍රශ්නයත් එක කිසිම තැනක ප්‍රශ්නයක් අපිට නම් ආවේ නැහැ. උඹලත් ඒක කරපළ අනිවාර්යෙන්. මමකට මේක සම්බන්ධ නැති හැම එකම අනිවාර්යෙන් කරපු නෝට් එක හොඳට අරගෙන ඔක්කොම ගණන් ටික කරලා දාපන්. සියලු ගණන් ටික දෛශික කියලා වෙනම අරන් ඔක්කොම ටික කරලා දාපන්. දෛශික ගණන් තියෙනවා 2011 කිටි ප්‍රශ්නක් තියෙනවනේ. දිගටම හරි. ඒ නිසා ඒක හරි. එච්චරයි. ඊට පස්සේ මුන් අහන්නේ එනයින් OE ට EC අනුපාතය බං. OE ට EC මටත් එහෙම තේරෙන්නේ නැහැ මේ කෑ ගැහුවට. OE කොහෙද බලපන්. OE ට EC OE කියන්නේ OC ගෙන් පංගුවක්. දෛශිකව තියෙනවා OE දෛශිකයේ සමානයි lambda OC කියලා. දෛශික තියෙන එකෙක් දෛශික නැතුව විශාලත්වයෙන් ලියන්න පුළුවන්. A දෛශිකයේ සමානයි B දෛශිකය නම් A සමානයි B කියන්න පුළුවන්. හැබැයි A සමානයි B නම් A දෛශිකයේ සමානයි B දෛශිකය කියන්න බෑ.
අදිශ සමාන වෙලා තියෙදි දෛශිකව සමාන කරන්න බෑ. හැබැයි දෛශික දෙකක් සමාන වෙලාවේ අදිශ සමාන කරන්න අදිශ කර සමාන කරන්න පුළුවන්. OE සමානයි 3න් 2ක් මේක. ඒ කියන්නේ ගානේ රූපෙත් එක්ක බලපන් OE කියන්නේ OC ගෙන් 3න් 2ක්. අරු 3න් 2ක් අරු 3න් 1ක් අනුපාතය දෙකට එකයි යකෝ. අනුපාතය දෙකට එකයි. හරියට ලියපියෝ. ඒක තේරෙන කතාව අනිත් එකත් ඒ වගේමයි. මේක මෙච්චරයි ඒකෙන් දෙකට එක අනුපාතය. ඩම් සමානයි. තේරුණාද කියන්නේ හරි. ඊට පස්සේ කියනවා A හා B එකිනෙකට ලම්බක බව දී ඇතනම් ලම්බක වෙන්න පුළුවන් හරි. ලම්බක නම් A තිත B බිඳුව අති බරපතල දත්තයක අති බරපතල දත්තය ලකුණු තොගයක් තියෙන දත්තයක් ඒ ලකුණු පහක් ස්ථීරවම දෙනවා. ලම්බකයි කෙලින්ම අමුතු මගුලක් බව පෙන්වීමට දෛශික තිත්ගුණිතය භාවිතා කරන්න. මටත් එහෙම තේරුමක් නැහැ මොනවද මේ කියන්නේ කියලා. ඔය මොන හරි කරපම් බක්. හොඳට අහගෙන ඉන්න ඕනේ මේ කතාව. එතකොට විශේෂත්වය තමයි දැන් මේ ටික හරි. මේ ටික හරි. එතකොට මේ ටික හරි. උඹලා දකින්න ඕන මේක මම නිකන් ලාවට කියන්නම් 5 සමානයි 3 ධන 2 නම් මේක වර්ග කරන්න පුළුවන් 5 වර්ගය සමානයි 3 ධන 2 වර්ගය කියලා දෛශික දෙකක් AB දෛශිකය සමානයි CD දෛශිකය නම් කවදාවත් වර්ග එහෙම කරන්න බෑ මම මෝඩ කතාවක් නිකන් පොදුවේ මට හිතුණා නිකන් ආයෙ මතක් කරගන්න හොඳයි කියලා මේක මෙහෙමනම් කවදාවත් වර්ග කරන්න බෑ වර්ග කරන රෙද්දක් නෑ නේ අකෝ දෛශිකවල හැබැයි මේක මේකට සමාන නම් මට මේක 3න් වැඩි කර මේක 10න් වැඩි කරලා මේ පැත්තත් 10න් වැඩි කරන්න පුළුවන්. දෙපැත්තට එකම දේ කරන්න පුළුවන්. බෙදන්නත් පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. දෛශික එහෙම බෑ. මේක වර්ග කරනවා කියලා එකක් කරන්න බෑ. හැබැයි දෛශිකවල මට මේ දෛශිකේ මෙයත් යම් දෛශිකයක් එක තිග්ගුණිතය ගන්න පුළුවන්. මෙයා යම් දෛශිකයක් එක තිග්ගුණිතය ගන්න පුළුවන්. මෙයත් කතා මේක යම් දෛශිකයකින් ගුණ කරලා තිග්ගුණිතය වශයෙන් අරගෙන ඒකත් එක්ක මෙයාත් එක්ක ඒක තිග්ගුණිතය ගත්තොත් ඒත් හරි. එහෙමනම් උඹලා දකින්න ඕන මෙන්න මේ වගේ දෛශික දෙකක් සමානව තියෙද්දි මේක වර්ග කරන්න බෑ. හැබැයි මේක මේකත් එක්කයි මේකත් එක්කයි තිග්ගුණිතය ගන්න පුළුවන්. ඒ කියන්නේ AB දෛශිකයේ තිත AB දෛශිකයේ සමානයි CD දෛශිකයේ තිත CD කියලා බලෙන් ගන්න පුළුවන්. මෙහෙම එකක් තිබ්බොත් බලෙන් වර්ග කරන්න පුළුවන්. මෙහෙම එකක් තිබ්බොත් බලෙන් මෙහෙම. මේකේ ලස්සන දේ AB මාපාංක කොස් බිඳුව කියන්නේ AB දෛශිකයේ මාපාංක වර්ග කියන්නේ AB වර්ග. මෙන්න මේ වගේ දිගක වර්ගයක් තිබුණොත් ඒ වෙලා තියෙන්නේ එකම දෛශිකය ඒකත් එක්ක තිග්ගුණිතය අරගෙන. මේක වැඩි එහෙම අර තියරි විස්තර කරලා දෙන්න කියලා දැඟලුවට අමාරුයි විස්තර කරන්න. ඒතර ඔය පිළිවෙලට හිමීට එන්න ඕනේ. නැත්තම් මැදින් පැනලා විස්තර කරන්න ගත්තම වැඩි අවුල් වෙනවා. ඒක මම කියවර ක්ලාස් එකේ උන්ට නම් උගන්නන කට ලේසි අනිත් උන්ට උගන්නන්න ගියොත් අමාරු වෙනවා. කියන්නේ එක එක පැත් මගේ ඔළුවත් අවුල් නේද එතනදී. මට මේක නොකියත් බෑ. හරි කොහොම හරි කමන්නේ. ගානේ මම දැක්ක OE වර්ගය තියෙනවා. OE කියන්නේ මේකනේ. එහෙනම් මේක වර්ග කරන්න බෑ බෙදන්න බෑ. මේක මේකත් එක්කම තිත ගනි. තිත. සමානයි. එහෙනම් මේක මේකත් එක්ක තිත ගනි. මේකත් එක්ක මේක තිත ගන්න ඕනේ. මේකත් එක්ක මේක තිග්ගුණිත ගන්නවා කියන්නේ අදිශය ඉස්සරහට එනවා 4ට 9යි. මේක තිත මේක. තේරුණා කිව්වේ මේ දෛශිකයේ මේකත් එක්කම තිග්ගුණිත ගත්තා. ඒක සමානයි මේක මේකත් එක්ක තිග්ගුණිත. මේක සුළු කරාම එනවා 4ට 9යි. A තිත A කියන්නේ A තිත Aමයි. A තිත B කියන්නේ බිඳුවයි. B තිතේ බිඳුවයි ලම්බක නිසා. B තිත B තිත Bමයි. ඒ කියන්නේ මෙන්න මේක කියන්නේ මේකේ මාපාංකේ කොස් බිඳුව කියන්නේ එකයි කියන්නේ OE වර්ගය. OE වර්ගය. නිකම්ම OE වර්ගය මෙහෙම ලියන්නත් පුළුවන්. මාපාංක දාන්න ඕනේ නැහැ. මේක OE වර්ගය. මට මේ කියන්න ඕනකම තිබ්බේ මෙන්න මෙහෙම එකක් පේනවා නම් උඹලා ඌට අදාළ දෛශිකය ලියලා ඒකත් එක්කම තිත ගන්න ඕන. තේරුණාද කියන්නේ? ඕක මේ සැරේ 2020 තිබුණා මට මතකයි. පාදයක දිගක් එක්ක වර්ග කරලා මොකක් හරි තිබුණා මතක නම් 2020 දෛශික ගාන අපි හෙදුවා ක්ලාස් එකේ බලපං ඕන්නම් හොයලා 2020 ගානේ මට මතකයි මොකක් හරි වර්ග මූලකයක් එහෙම තිබුණා. ඒ කියන්නේ අර පාදයේ දිග ගන්න ඕන නම් කෙලින්ම ඒ දෛශිකයේ හොයලා ඌත් එක තිත ගනි. ලොකු කතාවක්. මම උත්සාහ කරේ මොනවා හරි ගානකින් පොඩි හරි වචනයක් දාලා කරුමේ ඒ කියන්නේ ඒකට ඔබට කවදා හරි මම මතක් වෙයි අඩුම් ගානේ යකෝ මේක කීප කියලා ගන්න නැතන ආවවත් කියලා විශේෂ කරේ. දැන් ඔකේ තව කියන ගොඩක් දේවල් තියෙනවා. ඔත එකක් විතර ඔහම ගහමු. ගල් 100ක් ගහනට එකක් වදිනවා. සාමාන්‍ය කතාවේ කියන්නේ දැන් තොපිත් ඔය ප්‍රශ්න ටික ඔක්කොම අරන් කරපන් එකයි එන්නේ පොඩි තැනක. ඔය තෝක ඔක්කොම එන්නේ නැහැ හැමතැනම. හැබැයි එහෙම 100ක් හරි ගහන්න එපා එකක් වදින්න. ඒකයි කේස් එක. හරි. එතකොට මෙන්න මේක ඕනනම් බල බලෙන් වර්ග කරපිය 2020 බලපන්. අරන් 2020 දෛශික ගන්න දෙන කොට සරන් බලපන්කෝ. මෙහෙම එකක් තියෙනවා. බලෙන් මේක ලියලා බලෙන් තිත ගනි. මෙහෙම ආවා. ඊට පස්සේ AE ලියපන්. මෙන්න මෙහෙම එනවා. මේක කියන්නේ මෙන්න මේක සුළු කරපන්. AD කියන්නේ මේක එනවා. දැන් මේක මේකත් එක්ක තිත ගනි. අන්න තිත. එහෙනම් මේක මේකත් එක්ක තිත ගනි. දෙපැත්ත සීන් කරා. මේ දෙක සමාන වර්ග කරා වගේ මේක තිත ගනි. 4ට 9යි. මේක තිත මේක මම B රිනේ බෙදීම දෙක කරා B. දැන් මේක කියන්නේ AE වර්ගය. මේ AE වර්ගය. AE වර්ගය මේකේ මාපාංක කොස් බිඳුව AE වර්ගය 4ට 9යි. මේක තිත මේක A තිත B. මේක සීන්නේ බිඳුවයි. මේක බිඳුවයි. මේක A
ධන යකෝ පට්ට වැරදි මගේනේ. පට්ට වැරදි නේද මගේ? බී ඔව් වැරදිනේ. ධන එන්න ඕන. හරි ධන එන්න ඕන. හරිනේ. ඒටි තියෙන්නේ හරි. තේරෙන්න ඕන කීයද හරි. එතකොට මේක තමයි. හරිනේ ධන එන්න ඕන. හරි. එතකොට උඹලට තේරෙන්න ඕනි මෙන්න මේක කියන්නේ b දෛශික මාපාංක වර්ග මේක කියන්නේ a දෛශික මාපාංක වර්ග බෙදීම 4. පැහැදිලි? a e වර්ගයි. නැවත නැවතත් කියනවා. මගුලක වර්ගයක් තිබ්බොත් හිත ගනින්. මට අද ඒකයි කියන්න ඕන තිබ්බේ. හිත ගනින්. 2020 හදපන්. මේ කියනකොට 2020 හදපන්. 2020 හදපන්. වැඩි දිනෙට 2020 කියලා වුණා. අනිවාර්යයෙන් මේ සැරේ තේ ගානක් කියනවා. අද මං කිව්වා කියලා මතක තියාගන්න. 2020 දෛශික ගාන 3 සැරයක් හදලා ඵලයන් විභාගයට යන කලින් අනිවාර්යයෙන් මේ ගානෙන් කැලලක් කියනවා. ෂුවර්. අඩුම කිරි ප්‍රශ්න කරිනවා. කියන දේ කරපන්කෝ. හරි. ඒ ඇති. එතකොට ඔහොම ඕන් තරම් තියෙනවා අපි මම ප්ලෑන් කරලා දෙනවනේ ඒවා. ඒකට අද ඕක අල්ලගෙන කොතනින් හරි. දැන් එකතු කරපන් 1 2 1 2 එකතුවක් නේ මගෙන් අහන්නේ. හරි. ඒ කියන්නේ OE වර්ගය ධන AE වර්ගය. මම කියන එක තේරෙන්න ඕන. ගණින් 4ට 9ක් පොදුවට 4ට 9ක් ගත්තම හරිනේ. 4ට 9ක් ගණින් පොදුවට කොහොමත්. එතකොට A දෛශික මාපාංකයේ වර්ගය 5යි A දෛශික මාපාංකයේ වර්ගය බෙදීම 4 ධන 2යි B මාපාංක වර්ගය. මේක වරහංගවත් කරොත් 5 බෙදීම 9යි A දෛශික මාපාංක කියන්නේ ඔව් A දෛශික මාපාංක වර්ග ධන 8 බෙදීම 9යි B දෛශික මාපාංක වර්ග. හරි නේ බං හරි. ඒ කියන්නේ 5 බෙදීම 9යි මේක කියන්නේ OA වර්ග බං. මේක කියන්නේ OB වර්ග. 8 බෙදීම 9යි OB වර්ග. නැවත කියනවා. මගුලක වර්ගයක් දැක්ක සැනින් ඌත් එක්ක ඌත් හිත ගනි. ඔය දන්නවා ඔය ක්ලාස් වල කීයේ තොපි කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ක්ලාස් වල නොකර නෑ හැම එකම ඕක ඔක්කොම විශේෂ කරලා කිව්වම ඉතින් කොහොම ටික විශේෂයෙන් බලනවනේ හරි. එච්චරයි. හරි ඒකත් හරි. තව ටිකයි තියෙන ඉක්මනට යමු. දඩ බඩ ගලියර කරමු. හරි අපි ඝර්ෂණය ගන්නට යමුනේ. ඝර්ෂණය ගන්න ලොකු කේස් එකක්කුත් නෑ ඒකෙත් නේ. පොඩි දෙයක් තියෙන්නේ. එතකොට මේ වගේ ගානක් විභාගයටත් ඇවිල්ලා තිබුණා. මේකේ අන්තිම කොටස් නේ මුල් ටිකේ මුල නම් ඇවිල්ලා තිබුණා මේ වගේම ගානක්. ඒක එහෙම ඒවත් එනවනේ. මම ඒකත් හිතලා දැම්මේ. මොකද එහෙම ඒවත් එනවනේ කියන්නේ දන්නවනේ. පාරණ විභාග ගණන්මත් ෂේප් එකේ කැරකෙලෙනවා. එතකොට මේකේ නම් ලොකු දෙයක් ඇත්තේ නෑ කොහොමත් තියෙන්නේ මෙහෙම කියලා තේරෙන්න ඕන. ඒතර බිත්තියට තීට ආනතයි කියලා කියනව නේද? ඔව් උඩුවත් සිරසට තීට කෝණයක් ආනතෝ තමයි මේක තියෙන්නේ. දණ්ඩ 2යි තන්තුවත් 2යි. හරිද? ඒතර මෙතන තීට කෝණයක් ආනත වෙනවා කියලා ගානේ පැහැදිලිව කියනවා. මොකද ගානේ කියන්නේ හේතු වෙමින් උඩුවත්තට සිරසට තීට කෝණයක් දරයි. බිත්තියට හේතු වෙමින් උඩුවතට මේක තීට කෝණයක් දරනවා කියන්නේ මේකත් තීට වෙනවා. 2යි නේ. නෝමල් කතාවක් ඝර්ෂණයක් තියෙනවා. ලිස්සන්නේ පහළට උඩට ඝර්ෂණය. අභිලම් ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ ලම්බක ලකුණු දාපන්. එතකොට W හරි බල 1 ලක්ෂ කරන්න යන්න එපා. බල 3කට ගේන්නත් පුළුවන්. මෙතනින් එක අරගෙන මේ හරහා කපලා යවන්න පුළුවන්. ඉතින් මේක මේ වෙලාවේ ඒක නෙවෙයි කියලා තේරෙන්න ඕන ගාන දකින්නකොට. මොකද T වලගේ නිකම්මත් අහනවනේ. එතකොට මෙන්න ඝර්ෂණ බලයේ සීමාකාරී කතාවක් එහෙම කියලා නෑ ගානේ. කිසිම හේතුවක් නිසා මිව්වාර දාන්න බෑ. ඒක තේරුම් ගනින් හරියට. පැහැදිලි W ඒ ටික හරි. ඒතර ගානේ මගෙන් අහන්නේ තන්තු යාතතිය නිකන් ගේමක් නැතුව වගේ අහන්නේ නේ. ගේමක් නැතුව තන්තු යාතතිය නම් දාපන් තිරස්. තිරස් දැම්මොත් R එනවා බං. දාපන් සිරස්. ඒතකොට F වෙනවා. යකෝ කියලා වෙනවා. ගණින් එහෙනම් ඒවට ගූර්ණයක්. අන්න දඩස් කළා. ගූර්ණේ හරියට පුරුදු වෙන්න අයිත් විතර කතා කර කිසිම කතාවක් එතන හරියන්නේ නැහැ. ගූර්ණේ පුළුවන් වෙන්න ඕන. මේ T බලයට ගූර්ණය ගන්නකොට මේක තීටා නිසා මේක අනුගුණ තීටා නිසා T cos තීටා නෙමෙයි යකෝ T sin තීටා බලයට ලම්බ දුර 2a cos තීටා T sin තීටාට ලම්බ දුර 2a cos තීටා T cos තීටා බලයට ලම්බ දුර වෙන්නේ මේක 2a sin තීටා 2a sin තීටා සමානයි W වරක් W ට ලම්බ දුර මෙන්න මේක a මේක තීටා නම් මේ දුර a sin තීටා W වරක් a sin තීටා W වරක් a sin තීටා ඒ සම්පූර්ණයෙන් කැපිලා යනවා. ඒක හරි මම ෂේප් එකෙන් කරලා sin θ කැපිලා යනවා. කැපුවොත් t සමාන w බෙදීම 4 cos θ බොහොම සරල වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඇත්තටම t කතාව හරි. ඊට පස්සේ මට පේන හැටියට මුන් කතා කරන θ ශුන්‍ය නොවන්නේ නම් සීට පහලින් ඒහි ගැඹුර මගුලක් ඉක්මවිය නොහැකි බව. පොඩ්ඩක් ඉඳපන්කෝ. මොකද්ද කතාව සිංහලෙන් ගොන් අසමානතාවයක් නේද ඔය දීලා තියෙන්නේ. මගුලකට මගුලක් සීන් විය නොහැක කියන්නේ කෙලින්ම කියන්නේ මේකට එහාට යන්න බෑ වගේ. එහෙනම් මීට වඩා අඩු වෙන්න ඕන වගේ කියන අසමානතාවයක් නේ. ඝර්ෂණයේ එකම මගුලේ යකෝ අසමානතාවය දන්නවනේ මගුල අසමානතාවය මොකක්ද කියලා μ විශාලව සමාන F/R. වර්ග සමීකරණයක් අස්සේ ගනි ඩෙල්ටා. තව මගුලක් අස්සේ තව එකක් ගනි. ඕන තරම් කතන්දර තියෙනවනේ. ප්‍රත්‍යාගත සංගුණ 0.1 අතර කියපන්. ඊළඟට ඇතිපදං අසමානතාව පිටක sin cos නම් ධන 1 ඍණ 1 අතර කියපන්. කියන කතාව පැහැදිලි. ඒ කියන්නේ එක එක පාඩම් වලට අසමානතා හැදෙන ගොඩක් තැන් තියෙනවනේ ඝර්ෂණයේ පට්ට අසමානතාවය කොතනද කියපන් මි විශාලව සමාන F/R. එහෙමනම් මම හිතන්නම් මුන් මේ කියන හැටියට අනුව
තීට ශුන්‍ය නොවන්නේ නම් සීට පහලින් ඒහි ගැඹුර මේක ඉක්මවිය නොහැක. මිව් විශාලෝ සමාන F/R හරහා එනමැති ඕක කියලා මට නම් ගාන කියවද තේරුණා. මේක ඉක්මවන්න බෑ කියන්නේ මේක අගේ මේක කිව්වොත් ඔය මගුලක් නෑ. අගේ හොයනවා කිව්වොත් ඒක එච්චර දෙයක් නැති වෙයි. හැබැයි මේක ඉක්මවන්න බෑ වගේ කිව්වොත් නිකන් පොඩි අසමානතා ගතියක් තේරෙන්න ඕනේ. අසමානතා ගතියකට F/R තමයි තියෙන එකම මගුල. ඉතින් ඕක එකම මගුල නොවුනට ඉතින් එකම මගුල ඒකනේ. හරිනේ. එහෙමනම් අපි දඩබඩ කාලා මේකේ අසමානතාවයට සෙට් වෙමු. අසමානතාවයේ කතාව මිව් විශාලෝ සමාන F/R නෑ. F උයි R උයි හොයා ගන්න ඕන. ඉතින් හොයපි F/R නිකම්ම. F/R හොයපන් නිකම්ම. තිරස් දාපන්. R සමානයි කෙලින්ම T sin θ. R සමාන T sin. කොයක් ඔකවන්න අර හිතින්නේ. හරි කම නේ සිරස් දාපන්. මෙතන මම ලිව්වේ සිරස් නේ. සිරස් දාපන්. T cos θ සම T cos θ දාන F සමාන W. T cos θ දාන F සමාන W. T ට දාන්න නැතුව T cos θ ටම දාපන්. බන් W බෙදීම 4. හරි. ඒකෙන් දාපි එහා පැත්තට ඒ කියන්නේ 3යි W බෙදීම 4ක් වෙනවා. පැහැදිලි කතාව මේ තියෙන්නේ F ළගේ. මේ තියෙන්නේ F ළගේ R හොයපන්. R හොයන්න මට තේරෙන්නේ. දාපි තිරස්. දාපි T sin θ සමාන R. මෙන්න යකෝ නිකම්ම. R සමාන T sin θ. T දන්නවා W බෙදීම 4යි cos කියන්නේ tan. හරිනේ කතන්දරේ හරි පැහැදිලි. ඔන්න ආරුත් හරි. ෂේප් එකේ මේක අස්සට ඈඳපන් අසමානතාවේ. හොඳ කතාවක්. කරුමෙට ඔය ඔහොම යනකොට කොහෙට යනකක් ඒ ලස්සනට. ඒ වචනේත් හරි ලස්සන. එක පාඩම් වලට අසමානතා ගන්න ක්‍රම ගැලපෙන්නේ නැහැ. තර්ක වැරදි. කියන්නේ ගොන් තර්ක වගේ අරකට මේ අසමානතාවය මේකට මේ අසමානතාවය කියන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි අසමානතාවයක් ගන්න ක්‍රමයක් තියෙනවනේ. ක්‍රම තියෙනවනේ. ඒත් මේ අසමානතාවය හදන මෙතන ක්‍රමය බරපතලව මේ විශාලව සමාන F/R කතාව. තේරුණානේ කියපු දේ හරි. එහෙමනම් මෙන්න කතන්දරය මොකද්ද? අනිවාර්යයෙන්ම සමතුලිතතාවයේ පැවතීම සඳහා ලියපන් හරියට මිව් විශාලව සමාන F වල මාපාංකයට R ලියපන්. මාපාංක R ලියන්නේ හොඳයිනේ. හරි පැහැදිලි. ඒකට තව ඉස්සරහට ගොඩක් වෙනවා අසමානතා පොඩි ඒවා හදන අර පෙරලෙන් ඉස්සන කතා ගුරුත්ව කේන්ද්‍රය පට්ට ගණන් වල අර ප්‍රතික්‍රියා වල ධන වෙනවා අර දිග වෙනවා පොඩි කතා පස්සේ බලමු. හරි. ඒතර කොහොම හරි මිව් විශාලව සමාන F/R. F කියන්නේ මේක R කියන්නේ මේක දාපන්. ඒ කියන්නේ මෙන්න මේ tan. මේවා අහගනින් හරස් වැඩි කරන්න එහෙම පුළුවන් ද බං ගේමක් නැතුව පුළුවන්. ඇයි කියපන් මේක ධන එකේ. ජීවිතයට අසමානතා හරස් වැඩි කරන්න බෑ ඍණ නම්. නෑ පට්ට වැරදි යකෝ ඒක වැරදි. ඍණ නම් ඒත් වැඩි කරන්න පුළුවන් ගුණ කරන්න පුළුවන්. ඍණ නම් ගුණ කරන්න පුළුවන්. හැබැයි කොක්ක මාරු කරන්න ඕනේ. ධන නම් ගේමක් නෑ පුළුවන්. දන්නේ නැත්තම් මගුලක් කරන්න බෑ. මේක දන්නේ නැත්තම් ඍණ වෙන්නත් පුළුවන් නම් බෑ. මේක ඍණ වෙන්නත් පුළුවන් නම් ගුණ කරලා කොක්ක මාරු බෑ ඒක කරන්න බෑ. දැන් එහෙනම් tan θ උක්ත කරපන් tan θ විශාලයි හෝ සමානයි 3ට μ. ඕක තමයි වෙන්න ඕන. දැන් වැඩේ තියෙන්නේ දැන් මේක අස්සෙන් AC ට රෙද්දක් කොහෙද යකෝ ගන්නෙ? ඇත්තටම CC සීට පහලින් ඒහි ගැඹුර කියන්නේ AC දුර බං. AC දුර. මටත් පොඩ්ඩක් එහෙම මෙන් චාටර් ගතියක් ආවට මම හැබැයි දඩබඩ ගාලා මෙන්න මේ දේ කරා. AC මොකಾದ කියපන් මට. AC කියන්නේ 4a cos θ. මේ කතාව. දැන් කොහොම හරි ගානාසට ගනින් AC. ඒක හිතා ගන්න පුළුවන් හොඳ කතාවක්. ඉදිරි දවසකේ AC ගමු. AC ගන්න AC කියන්නේ කවුද කියපන්. AC කියන්නේ cos θ. උඹලා නිකන් ගොන් කතාවක් තේරෙනවද? AC කියන්නේ cos θ බං. මේ cos θ ඉන්නවනේ හරි. එහෙනම් cos ඉලා කියපු කතාව තේරෙනවනේ හරි. මේකෙන් tan නේ මේ තියෙන්නේ. මේකෙන් cos හොයපන්. මේක වර්ග කරපන්. අසමානතාව වර්ග කරන්න පුළුවන් මේ ධන නිසා. දෙපැත්ත ධන නිසා කිසි ගේමක් නැතුව වර්ග කරපන්. මේකේනවා tan වර්ග ලියපන් sec වර්ග ඍණ 1 කියලා. මේකේනවා sec වර්ග උක්ත කරපන්. cos වර්ග උක්ත කරපන්. cos නිසා මේ ඔක්කොම ධන නිසා උඩට මාරු කරන්න පුළුවන්. cos උක්ත කරපන්. μ යට ධනාගේ විතරක් ගන්න පුළුවන්. cos θ අනිවාර්ය විශාලත්වය ගන්න පුළුවන්. මොකද මේ cos θ ඍණ වෙන්නේ නැහැ කොහොමත්. ඍණ වෙන්නේ නැහැ. cos θ ඍණ කියන්නේ මහා කෝණයකට යනවනේ. θ සුළු කෝණයක් කියලා ගානෙම කියනවා. වරන් අස්සේ දාපන් මේක θ සුළු කෝණයක් නිසා කියලා. θ සුළු කෝණයක්. හරි ඒක ලියපන්. ඒකට හරි. cos θ මීට වඩා අඩු වෙන්න ඕන. cos θ මීට වඩා අඩු වෙන්න ඕන. අඩු හෝ සමාන වෙන්න ඕන. අපි එහෙම කියමු. අන්න පට්ට දුක කියන්නේ cos θ කියන්නේ කවුද? AC බෙදීම 4යි. AC බෙදීම 4යි කුඩා හෝ සමාන වෙන්න ඕන මේකට වඩා. මේක වැඩි කරන්න පුළුවන්. AC කියන්නේ 4යි මිව්වේ බෙදීම මේක විය යුතුයි. ඒ කියන්නේ AC දිග මීට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. කතාව පැහැදිලි වෙන්න ඕනේ. θ ශුන්‍ය නොවන්නේ නම් θ ශුන්‍ය වෙන්නේ නැහැ කියලා කියන නිසා ඇත්තටම කතන්දරේ මේක අසමානතාව වෙන්නේ මේ විශාලව සමාන F/R කියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කතාවේ අවුලක් නැහැ. හරි. දැන් ගාන කියනවා බිඳු වෙන්නේ නැහැ කියලා කියන බිඳු නොතුන අර්ථනීති ප්‍රශ්නයක් කියන මෙතන ඇත්ත කතාව මේ කොහෙද තැනක අර්ථනීති කේසයක් එන්න මම ඒක තමයි මේ කතා කරේ. දැන් හොඳම දේ තමයි සීට පහලින් ඒහි ගැඹුර කියන්නේ AC. ඒක තේරෙන්නේ ඕන හරකෙට. එහෙනම් AC ඉතින් හරි. මෙතනින් ලියපන් සිංහලෙන් උක්ත කරනවා. සිංහලෙන් ලියපන් දැන්. එනම් සීට අර උන්ගේ සිංහලම ලියපන්. මේ AC දිග තමයි මේ කියන්නේ. සිංහල උඹලට තේරෙනවනේ කියන්නේ. එහෙනම් එම නිසා සීට පහලින් ඒහි ගැඹුර මේකට වඩා අඩු වෙන්න ඕනේ. මේක ඉක්මවන්න බෑ. මේකට වඩා අඩු වෙන්න ඕනේ. මේක ඉක්ම විය නොහැක. එහෙනම් සීට පහලින් ඒහි ගැඹුර මෙන්න මේ අගේ ඉක්මවන්න බෑ. ඊට වඩා අඩුවෙන් ඉන්න ඕනේ. අන්න අර කොන්දේසි සැපිරෙන්න ඕන ලිස්සන් නැති වෙන්න නම්.
mu විශාලව සමාන f/r වෙන්න ඕනේ. ඒක වෙන්න නම් මේක වෙන්න ඕනේ. කියන්නේ මේක මීට වඩා අඩු වෙන්න ඕනේ, ඉක්මවන්න බෑ. සිංහල හරි. එම නිසා කියලා සිංහල ලියපන්. පැහැදිලි කියන්නේ නේ. පොඩි දේවල් ඉතින් ඒක නැවත අද්දීන දෙතුන් සැරයක් හතර සැරයක් ලියපන්. ඒක නිකන් පුළුවන් වුණා කියන්නේ නැතුව පස්සේ කාලයක් ගනි. ওই පේපර්ස් ටික කොහොමත් මේක මම මේකට දානකොට කොහොමත් ලොකු කියන දඩ පේපර්ස් කියලා දැම්මේ නෑ. මම ක්ලාස් වල කරද්දී ඊට වඩා කොහොමත් උඩින් කරන්නේ. මේකට කරන්න හේතුවක් තියෙනවා. මොකද නැත්නම් ඒක අසාධාරණයි. කවුරු නිකන් මේ වෙනුවෙන් පොඩි බයක් හරි ඇති කරගත්තොත් හරි අපරාධයක්. ඇත්තටම මැස් ලේසිනේ. ඒතර ඒක ආස්සේ නිකන් වක්‍රව හරියනවා නම් නිකන් පොඩි විතර ලොකු ගතියක් පෙන්වන්න මොකෙක් හරි try කරනවා නම් ඒක මහා පාප කර්මයක් වෙනවනේ. ඒ නිසා සාමාන්‍ය විදිහට ගියේ හැබැයි මේක වටිනවා. ඔය මට්ටමේ ගණන් උඩරිමට තියෙනවා. පුළුවන් තරම් ඒ මට්ටමත් එක්ක වැඩ කරපන් හරි. ඉතින් පොඩි උදව්වක් කරගන්න try කරපන්. ඒක තමයි වෙන්න ඕන. ඉතින් එච්චර තමයි. ඒක අනිත්‍යත් මං ක්ෂණික වෙන්නම් බලමු ඒක. හරි බෝ අංකණයට යමු. අපි සංඛ්‍යානේ ගන්න හැදුවා ඒකේදනේ. උඹලා එක් කරන්නේ අනිත් ටික ඔක්කොම හරි. බෝ අංකණේ නම් හදන එකේ අදහසක් තියෙන්න ඕනේ නැහැ නේද බං? ඒක හදන්න ඕනේ නැහැ නේ. ඕන කිට්ට තේරෙන්න ඕනේ. බෝ අංකණේ පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ. තියෙන 15 මට්ටමේ පාඩම. ඒ නිසා මම එච්චර ඒක කොහොමත් කරන්නත් බෑ. අනිත් කරා කියලා තේරුමක් නැහැ. කරාට දැනුමක් එන්නේ නැහැ. ඒකට එකම හේතුව එක එක ක්‍රම වලට කරන්නේ. උඹලා ඔක්කොම ඉගෙනගෙන නැත්තේ එක එක විදිහට. ඉතින් වෙනස් මමත් වෙනස් ක්‍රමයකට තව තවත් ක්‍රමයකට. ඒ නිසා ඒ සියලු ක්‍රම හරි වැඩේ තමයි වෙන්න ඕන. හැබැයි උත්තර ටික හරියට තියෙන්න ඕන. මෙතන මම බෝඩ් එකේ උත්තර ටික දාලා තියෙනවා. මේකේ වගකීම 100%ක්ම ගේන්න එපා. පොඩි හරි කොහරි වැරද්දක් තිබ්බොත් ඒකට සැලකිල්ලෙන් බලපන්. මට ආයි මෙතන මං හදාදී තියෙන්නේ මාර පරණ මාකින් එකක් තිබුණා. අපි මාකින් ගිය සැරේ එක අවුරුද්දක මං කලින් හදපු මාකින් එකක ෆොටෝ එකක් අරගෙන මේක දැම්මේ. ඇත්තම කතාව මේකේ උත්තරය මේ මාකින් එකේ පොඩි අපහැදිලියක් මට තිබුණා. මෙන්න මෙතන මේ 3001ක 3ක් තිබුණා. මෙතන මට 800 පොඩ ෂුවර් නැති ගතිය තියෙනවා. ඒක මං හිතන්නේ නැහැ කවුරුත් ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා හොඳම දේ තමයි මේ ගාන ඉගෙන ගනින්. ඒක තමයි වෙන්න ඕන. හොඳ විභාග ගණන් දෙකක් තුනක් අරගෙන සියලු දේවල් අපි දැන් කරලා තිනවා. හොඳ විභාග ගණන් දෙක තුනක් අරන් හොද්දට කාගෙන කරපන්. ඒකලා හරි තේරුමකින් කරොත් එච්චරයි. මේකේ විශේෂ හොයන්නවත් තරම් දෙයක් නැහැ. පොඩි ගානක් ඒක. ඉතින් මං හිතනවා ඒක ඇති කියලා. එතකොට මේ පේපර් ටිකක් කලින් ඉවරයි අපිනේ. සාරාංශය වෙන්න ඕන වැඩ ටික කිරීම තමයි උඹලා යන ගැම්මට පොඩි උදව්වක් මේක කරගනි. ඒක තමයි වෙන්න ඕන. එතකොට අපි දැන් පේපර්ස් පහක් කරා මම හිතන්නේ. පස්වෙනි පේපරේ මේ කරන්නේ. හයවෙනි පේපරේ වශයෙන් අපි A+ එකකට අඩිය තියමු. A+ එකක් යමු. A+ එකේදී හොඳ ගණන් ටිකක් දාන්නම්. ඒක දරට දෙමු. A+ එක කරද්දි මම නැවතත් පොඩ කියන්න ඕනේ. A+ එකේ පේපර් එකක් දාලා මම ඒක කරද්දි අර ඒකේ තියෙන ටයිම් එකට නම් කරන්න බැරි වෙයි. ටිකක් බොරු ගණන් ටිකක් දාලා තියෙන්නේ. ඒවා ඉන්නේ නැහැ නිකන් ඔය හැම්මෙන් අර හරි පිළිවෙලට වගේ අර විභාග මට්ටමට ගැලපෙන ගණන් නෙමෙයි. කොහොමත් උඩින් තියෙන්නේ. ඒකත් සැලකිලිමත් වෙයන් ඒක මම කියලාම දාන්නේ. මොකද නැත්තම් අර බොරු ගණන් දාලා චාර්ටර් කරනවද නිකන් අර පොරත්වේ පෙන්වන්නත් ගණන් හදන සීන් තියෙනවනේ. සාමාන්‍ය යන සීන් වල එහෙම ඒවා තියෙනවනේ. ඉතින් මේකෙන් කිසිම විදිහකින් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අර සාමාන්‍ය කෙට පොඩි උදව්වක් දීම පමණයි. වැඩ කරන එකට A+ වලින් උදව්වක් දෙනවා. මම ක්ලාස් එකේ නම් පේපර්ස් එන්න තෝගයක් කරලා තියෙනවා. ඒකෙන් එක පේපරයක් තව එකක් දාන්නම්. එතකොට පේපර් එක මොකද්ද කියලා තේරුම් අරගෙන කරා නම් හරි. එතකොට ඔක තමයි වෙන්න ඕන. ඇති කියලා මට හිතෙනවා මොනවා හරි ඔව් අපි ඊළඟ පේපරේදී හම්බෙමු. මේක ටිකක් කලින් ඉවරයි. ඒකත් හොඳයි. භාගිපාය කරන එක හොඳයි. මේක නතර කරපු සැනින් කාගෙන වැඩ කරපියව. මේක ඇත්තටම ලීසින් කොට දාන්න පුළුවන්. මේ රටේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කරගන්න නැතුව මීට වඩා ප්‍රශ්නත් මිනිසුන්ට ඉන්න ඇතිනේ. ඊට වඩා මේක මහා ලොකු බරපතල සිද්ධියක් නෙවෙයිනේ. ඉතින් තමන්ගේ වැඩේ කරපන්. තමන් කවුද කියලා තේරුම් අරන් මේ වෙලාවෙ ඉගෙන තොපි කොච්චර ඇඟපතින් සයිස් වුණත් ඉගෙන ගන්න පොඩි උන්. ඒ නිසා අනිවාර්යෙන්ම තමන්ට ගැලපෙන දේ කරන්න ඕනේ. ඒ දේ නොකරොත් ඕන තැනක් එහෙම ඉතින් අර චේන් එකක් වගේ යන්නේ නිකන් ඒ පුරුකක ප්‍රශ්නයක් ආවොත් ඉතින් කොහේ හරි තැනක මැරෙන සදා ඒ ප්‍රශ්නේ බලපානවාමයි. ඒ නිසා හරි අපරාධයක් අර මේ අවුරුදු ටිකේ මේ අවුරුද්දක දෙකක පොඩි චංචල භාවයක් තිබ්බොත් මැරෙනකන් ඕක ඇදගෙන යන්න වෙනවා. හරි අපරාධයක්. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. සැලකිය යුතු ලොකු කාලයක් තව විභාගයට තියෙනවා. ඉදිරි කාලේ දැන් මේ ඔය යන සිස්ටම් එකකින් තව ටිකක්කට විශේෂ ෆුල් පේපර්ස් කීපයකුත් මම ඉස්සරහට දාන්නම්. දාලා ඉතින් පුළුවන් මොනවා හරි උදව්වක් කරන්නම්. ඒක Tamanට පුළුවන් දෙයක් කරගන්න මේ මට පුළුවන් දෙයක් මම කරන්නම්. උඹලගේ යුතුයකම කරගලා ගන්න තමයි තියෙන්නේ. හරි ඉච්චරයි. හොඳට වැඩ කරපළා පිළිවෙලට විෂයන් තුනම මැච් කරනවා කියලා 7-5ක් වැඩක් නැහැ මැච් කරලා. ඇත්තටමත් වෙන්න ඕන අනිත් විෂයන් දෙකට වැඩි සැලකිල්ලක් දක්වන එක. මැත්ස් ඉතින් කොහොමත් ලේසිනේ. මොකායි ගන්නවත් මැත්ස් ලේසි. ඇත්තට මැත්ස් වල දෙයක් නැහැ මොනවත්ම දෙයක් නැහැ. ලකුණු 100ම බැරි නම් එතනයි අපරාධي තියෙන්නේ.
දශමයක ප්‍රශ්නයක් මැත්ස් වල එන්න බෑ. විශේෂයෙන් කෙමිස්ට්‍රි වල එන්න පුළුවන්, ෆිසික්ස් වල එන්නත් පුළුවන්. අඩුම ගන්න උපකල්පනයක්වත් තියෙනවා. මැත්ස් වල එහෙමවත් නැහැ. හැම දෙයකටම හේතු. ඉරක්වත් ගහන්න බෑනේ හේතුවක් නැතුව. ඉතින් එහෙම එකේ මේක 100 ගන්න බැර නම් වැඩකුත් නැති සයිස් තමයි හරියට කරොත්. එදා හොඳ දඩ එම් එකක් තියාගෙන හොඳ ගේමක් දීපන්. මේකේ උත්තර ගැන බක්කි මෙච්චර ගන්න එපා. පොඩි වැරද්දක් වුණොත් ඒක අතල්ලා දාපන්. හරි. ඒකලා මේ සිද්ධියට ඵලයන් මට හිතෙනවා මේ එක තැනක කොහරි පොඩි වැරද්දක් එනවා කියලා. හරි. හරි එච්චරයි. මේ 800 ගැන සමහරට 500 වෙන්නත් පුළුවන් කියලා මට සැකයක් තියෙනවා. හරි අපි හම්බෙමු ඊළඟ පේපරේදී සතුටින් වැඩ කරපන්. සතුටින් වැඩ කරපන් කියන වචනේ ටිකක් වටිනවා. හේතුව මේ දවස්වල ඉතින් ඔය ස්ට්‍රෙස් පිටර හැම එකම වගේ ඉන්නේ. ඒක Taman දැනගන්න ඕන මොලෙන් වැඩකරනද ඒ වෙලාවට මොනවා හරි විදිහකින් පොඩ්ඩක් රිලැක්ස් වුණා. ලස්සනට මේක කරා. මෙතනින් ඉදිරිය ගැනම පොඩ්ඩක් හිතපන්කෝ. මේ තව මාස කිහිපයකින් මේක ඉවර කරගත්තොත් වැඩි ලස්සනට ගොඩ. ඒතකොට ඒ සතුරම ගැන හිතාගෙන මේ වෙලාවේ වැඩ කරන්න වෙයි. හරි. එච්චරයි. හම්බෙමු වෙනවා.